සුවහසක් ලෝකවාසී සැදැහැති තැනන්ගේ දහම් පිපාසය සංසිඳවන පිණිස. එක්සත් රාජධානයේ යෝක්ෂය ප්‍රාන්තයේ ලීඩ්ස් බෞද්ධ විහාරස්ථානයේ සදහම් දම් අමාධාරා මෙසේ ගලා යන වගයි. අප විහාරස්ථානය මගින් පවත්වන මාසික ධර්මදේශනා පින්කම් මාලාවේ තවත් එක ධර්මදේශනාවක් ඔබගේ ප්‍රඥාලෝකෙ පිණිස මෙසේ තිලින කෙරේ. අද ධර්මදේශකයණන් වහන්සේ රාජකීය පණ්ඩිත දර්ශනපති පූජ්‍යපාද ගල්පොත්තයායේ පේමානන්ද ස්වාමීන්දයන් වහන්සේ විසින් සිදු කෙරේ. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස යං කිංචි රාහුල රූපං අතීතානාගත පච්චුප්පන්නං අජ්ජත්තං වා බහිද්ධා වා ඕලාරිකං වා සුඛුමං වා හීනං වා පනීතං වා යං දූරේ සන්තිකේ වා සම්බන්තං රූපං නේතං මම නේසෝහමස්මින මේසෝ අත්තාති ඒව මේතං යතා භූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බන්ති රූපමේව නුඛෝ භගවා රූපමේව නුඛෝ සුගතාති රූපම්පි රාහුල වේදනාපි රාහුල සංඥාපි රාහුල සංකාරාපි රාහුල විඤ්ඤාණම්පි රාහුලාති ධර්ම ශ්‍රවණාබිලාසී වාසනාවන්ත පින්වතුනි, අද දවසේ එංගලන්තයේ ලීඩ්ස් බෞද්ධ විහාරය මගින් මේ වර්ෂයේ වස් කාලය තුල සංවිධානය කළ තිබෙන පින්කම් මාලාවක් අතර ධර්ම දේශනාවක් පවත්වමින් ධර්ම ශ්‍රවණය කරන පින්කමටයි පින්වත් පිරිස සෑම දිනම සම්බන්ධ වෙලා සිටින්නේ. මම මුලින් මාතෘකා පාඨයේ වශයෙන් ලැබුවේ මජ්ක්‍ධිම නිකාය මහා රාහුලෝවාද සූත්‍රයට අයත් පාඨයක්. මා අදහස් කළ අද දවසේ මේ මහා රාහුලෝවාද සූත්‍රය ඇසුරු කරගෙන දහම් කාරණා ටිකක් සාකච්ඡා කරගන්න. ඒ වගේම සිහිපත් කරන්නට ඕන අද දවසේ පවත්වනු ලබන මෙම ධර්ම දේශනාවෙහි දායකත්වය දරන්නේ අපේ ලීඩ්ස් විහාරස්ථානීය ආරම්භ කරපු දා පටන්ම බොහෝම ශ්‍රද්ධාවෙන් සහයෝගයෙන් කටයුතු කරන දායක පවුලක්. ඒ සම්පත් මහවිතාන මහත්මාත්, නිශාමනී සුබසිංහ නොන මහත්මියත්, ඒ වගේම රෙහන්සා මහවිතාන දියණියනුත්
කියන මේ පවුලේ හැම දෙනාම මේ පින්වත් පිරිස අද දවසේ මේ ධර්ම දේශනාමය පින්කමේ දායකත්වය දැරීමේ ප්‍රධාන හේතු වෙලා තිබෙන්නේ දෙපාර්ශ්වයේම මියගිය ඥාතීන් සිහිපත් කරලා පින් අනුමෝදන් කරන්නටත් සුජීවත්ව සිටින සෑම දිනාටම ආශිර්වාද කරන්නටත් එවැගේම මේ ජීවිතවලදීම සාක්ෂාත් කටයුතු මේ ධර්මය අපි සෑම දිනාම ඒක රාශී වෙලා එකමුතු වෙලා දේශනා කරවා ගනිමින් ශ්‍රවණය කරමින් දහම් ප්‍රත්‍යක්ෂ කරන්නටත් ආදී අරමුණු සහිතවයි මේ දේශනාවෙහි දායකත්වය දරන්නේ. ඒ අනුව මියගිය ඥාතීන්ට කෘතවේදී වෙමින් පින් පමුණුවන්නට අදහස් කරනවා උපාලි සුබසිංහ පියතුමත් එවැගේම MD ආර්යදාස පියතුමත් දෙපාර්ශ්වයේ මියගිය පියවරු දෙපළ බොහොම කෘතවේදීව සිහිපත් කරනවා. එවැගේම අනුලා ඒකනායක මව්තුමියත් NA අමරාවති මව්තුමියත් කියන මෑණිවරු දෙපළ සිහිපත් කළා ඔබ දෙපළට දීර්ඝායුෂ වේවා නිරෝගී සුව වේවා ධම්ම අවබෝධය වේවා කියන ප්‍රාර්ථනාව සම්පත් පුතණුවනුත් නිසාමනී දියණියනුත් අද සිදු කරනු ලබනවා. සම්පත් මහත්මයාත් නිසාමනී නෝන මහත්මියත් ලීඩ්ස් ප්‍රදේශයේ බොහොම ධර්මයට ලැබිව අනිත් අයට බොහොම ආදර්ශවත් ජීවත් වෙන බොහොම තැම්පත් නිහඬ එවැගේම ධර්මයේ දන්නා බැවින් සිල්වත් ගුණවත් භාවයෙන් යුක්තව කටයුතු කරන බව අපි සිහිපත් කරන්නට ඕන. ඒ ආදර්ශය නිසා ඒ රෙහන්සා මහවිතාන දියණියන්ට පුංචිම කාලේ ඉඳලා අපි වන්දනා කරන ගාථ පවා සජ්ජායනය කිරීමට හැකියාවක් ලැබිලා තියෙනවා. ඉතින් ඒ නිසා හොඳ ආදර්ශයක් ලබා දීලා තියෙනවා. ඒක අපි කවුරුත් දෙමව්පිය පුබ්බාචාර්ය විදිහට පූර්ව ආචාර්යවරු විදිහට බාල පරම්පරාවට නැත්නම් දරුවනට ඒ ආදර්ශය ලබා දෙන්නට ඕන. ඉතින් ඔය පින්වත් පිරිස ඒ ආදර්ශය ලබා දීපු පින්වත් පිරිසක්. පින්වතුනි අද දවසේ අපි දහම් කාරණා පැහැදිලි කරගන්න බලාපොරොත්තු වන මහා රාහුලෝවාද සූත්‍රය අපිට ඉතාමත් වැදගත් සූත්‍ර දේශනාවක්. මේ රාහුල හාමුදුරුවෝ මුල් කරගෙන දේශනා වෙච්ච දේශනාවක් නිසා මෙනමින් සඳහන් වෙනවා. රාහුල හාමුදුරුවෝ කියලා කියන්නේ අපට බොහොම සමීප චරිතයක්. අපි පුංචි කාලේ ඉඳලා අපි දන්නා කියන අපේ ජීවිත ආදර්ශයන්ට අපිට ලැබෙන අවවාද අනුශාසනාවලට බොහෝම සම්බන්ධතාවයක් තියෙන චරිතයක් තමයි මේ රාහුල හාමුදුරුවන්ගේ චරිතය. ඔය පින්වතුන් දන්නවා සිද්ධාර්ථ රජතුමා බෝසතාණන් වහන්සේ මේ රාහුල කුමාරයා උපන් දවසේ තමයි අභිනිෂ්ක්‍රමණය කරන්නට යෙදුනේ. ඒතර රාහුල කුමාරයා ඉපදුණු දවසත් විශේෂ දවසක්. මහා බෝසතාණන් වහන්සේ මහා අභිනිෂ්ක්‍රමණය කරපු දවසක්. ඒතර මම මුලින් ප්‍රකාශ කරපු විදිහට අපේ ජීවිතවලට සමීප වෙන්නේ කොහොමද? අපි පොඩි කාලේ ඉඳලම පොඩි දරුවන්ට අවවාද අනුශාසනා කරනකොට සහ දරුවන් අවවාද අනුශාසනා ලබනකොට මේ රාහුල හාමුදුරන්ගේ චරිතය උපමාවට ගන්නවා. හේතුව තමයි රාහුල හාමුදුරුවෝ සත්හැවිරිදි වියේදී පැවිදි වෙච්ච කුඩාම අවදියේදී පැවිදි වෙච්ච ඒ විදිහට ආරාමික පන්සලක ජීවත් වෙන්නට පුරුදු වෙච්ච කෙනෙක්. ඔය පින්වතුන් සිද්ධිය දන්නවා. බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් නුවරට තමන් උපන් හැදුණු වැඩුණු නගරයට ශාක්‍ය ජනපදයට වැඩම කරපු අවස්ථාවේදී රහතන් වහන්සේලා පිරිවරාගෙන නැත්තම් ඒ වීතියක එහෙම වැඩම කරන වෙලාවේදී යසෝදරාව මේ රාහුල කුමාරයාට පෙන්නවා අර මහා සංඝරත්නය නැත්තම් ඒ රහතන් වහන්සේලාගේ පේලියේ ඉදිරියෙන්ම වඩින්නේ ඔබේ පියායේ බුදුරජාණන් වහන්සේ තමයි කියලා. බුදු වීමට පෙර.
ඔබට හිමි දායාද පිය කෙනෙක් දරුවෙක්ට ලබා දෙන දායාද තියෙනවා. ඔබට හිමි දායාද ඉල්ලා ගන්න කියලා ඇඟිල්ල දික් කරලා පෙන්නලා ප්‍රකාශ කළා යසෝදරාව. පුංචි රාහුල කුමාරයා ලොකු තේරුමක් නෑ මේ කාරණාව පිළිබඳව. පියතුමා කියලා කියවහම බොහොම ඒ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් හැබි ඒ උතුම් බුදුරජාණන් වහන්සේ ළඟට දුවගෙන ගියා. දුවගෙන ගිහිල්ලා සුළඟිල්ලේ එල්ලුණා කියලා දක්වනවා. පියතුමනි මට හිමි උරුමය දායාද ලබා දෙන්න කියලා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේට ලබා දෙන්නට තිබුණු දායාදය කුමක්ද? සංසාර දුකින් නිදහස් වෙන මේ ධර්ම දායාදය තමයි ලබා දෙන්නට තිබුණේ. එනිසා සරියුත් හාමුදුරුවන්ට දේශනා කළා මේ රාහුල කුමාරයන්ව පැවිදි කරලා දහම් දායාදය ලබා දෙන්න කියලා. ඒතර එවැනි පුංචි වයසේදී තමයි රාහුල කුමාරයා පැවිදි වුණේ. මේ රාහුල හාමුදුරුවෝ බොහෝම දක්ෂ, ඒ වගේම කඩිසර කාර්යසූරී කෙනෙක්. එනිසා මේ ආරාමවල පුංචි වයසේදීම පිරිසුදු කරන්න, ඇඳ ඇතිරිලි සුද්ධ කරලා පිරිසුදු කරලා තබන්න, කුටි සෙනසුන් පිළියෙල කරන්න, ඒ වගේම මිදුල් හැමදින්න, ඒ හැම කටයුත්තක්ම සිද්ධ කරලා තියෙනවා. පුංචි රාහුල හාමුදුරුවෝ හැමදාම උදේට මිදුල් ඇමදලා වැලි දෝතක් උඩට විසි කරලා ප්‍රාර්ථනා කරනවලු මේ දෝතේ තියෙන වැලි කැට ප්‍රමාණයට මට අවවාදානුශාසනා අද ලැබෙන්නට ඕන කියලා. කියන්නේ රාහුල හාමුදුරුවෝ අවවාදානුශාසනා ලබන්න ප්‍රාර්ථනා කරගෙන ඉන්නවා. අපිට ඒක ලොකු ආදර්ශයක්. අපි හැදෙන වැඩෙන කාලෙදී අපේ අම්මලා තාත්තලා ගුරුවරු වැඩි හිටියෝ අපට මඟ පෙන්නනෝ මේවා කරන්න කළ යුතු දේවල්. මේවා නොකරන්න පාපා නිවාරෙන්ති, පවින් වළක්වනවා, කල්යාණේ නිවේසෙන්ති, යහපතේ යොදවනවා. එතකොට ඒව පිළිගන්නට අපි සූදානම් වෙන්නට ඕන. ඉතින් මේ රාහුල හාමුදුරුවෝ හැමදාම එහෙම ප්‍රාර්ථනා කරා. හික්මෙන්න මේ උනන්දු වුණා. ධර්ම මාර්ගයේ හැසිරෙන්න බොහොම උනන්දු වුණා. රාහුල හාමුදුරුවෝ ශික්ෂාකාමී භික්ෂුන් වහන්සේලා අතර අගතැන්පත් වුණ යන්නේ නිසා. පොඩි කාලේ පොඩි ළමයි පාඩම් කරන කවියක් තියෙන්නේ. වැඩි හිටියෝව දන්නසා කීකරු වී සිටි නිසා. රාහුල පොඩි හාමුදුරුවෝ රහත් වුණා දුක් නසා. අන්න වැඩි හිටියන් දීපු අවවාද අනුශාසනා ශ්‍රවණය කළා. බොහොම කීකරුව හිටපු නිසා සසර දුක් කෙලවර කොට රාහුල හාමුදුරුවෝ උතුම් අරහත් භාවයට පත් වුණා කියලා. මෙන්න මෙහෙමයි අපේ ජීවිතවලට මේ රාහුල හාමුදුරන්ගේ චරිතය සමීප වෙන්නේ. තවත් කාරණාවක් තමයි අම්බලට්ටිකා රාහුලවාද සූත්‍රයේදී දක්වන පොඩි ළමයින්ට යමක් උගන්වන පිළිවෙල බුදුදහමේ පැහැදිලි කරන අවස්ථාවක් තියෙනවා. අම්බලට්ටිකාවේහි රාහුල හාමුදුරුවෝ වැඩ ඉන්න කුටියට බුදුහාමුදුරුවෝ වැඩියා. රාහුල හාමුදුරුවෝ අසුන් පනවලා පා දෝවණය කරන්න පැන් සූදානම් කරලා තිබුණේ. බුදුහාමුදුරුවෝ ඒ පනවපු අසුනේ වැඩ සිටියා. පැන් වලින් පා දෝවණය කළා රාහුල හාමුදුරුවෝ. වතුර ටිකක් ඒ පැන් භාජනේ ඉතුරු වුණාම බුදුහාමුදුරුවෝ අහනවා රාහුල මේ පැන් බඳුනේ තියෙන වතුර ප්‍රමාණය කොපමණද? ටිකයි. බොහොම සල්ප ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේ යම් කිසි කෙනෙක් බොරු කියනවා නම් ඒ ඔහුගේ පැවිදි කෙනෙක් නම් පැවිදි ජීවිතයේ සල්ප වෙනවා. ඒ කියන්නේ පින්වතුනි අපි කුමන තරාතිරමක තත්වයක හිටියත් යම් කිසි කෙනෙක් බොරු කියනවා නම් ඔහුගේ ගුණය බොහොම සල්ප භාවයට පත් වෙනවා. ඒක උදාහරණයක්. ඊළඟට බුදුහාමුදුරුවෝ කියනවා මේ පැන් භාජනයේ පැන් ටික ඉවතලන්න කියලා. රාහුල හාමුදුරුවෝ පැන් ටික ඉවතලනවා. ඊට පස්සේදී බුදුහාමුදුරුවෝ නැවත පෙන්නලා දෙනවා අන්නර පැන් ඉවත දැම්ම වගේ යම් කිසි කෙනෙක් බොරු කියනවා නම් ඔහුගේ ඒ ගුණයන් ඉවතලාපු ගුණයන් බවට පත් වෙනවා කියලා. ඊළඟ උදාහරණය බුදුහාමුදුරුවෝ කියනවා මේ පැන් භාජනය යටිකුරු කරන්න කියලා.
ඊට පස්සේ දෙයක පෙන්නලා කියනවා යම් කිසි කෙනෙක් බොරු කියනවා නම් සත්‍යයේ පිහිටලා නැත්තම් ඔහුගේ ඒ චරිතය යටිකුරු කළා හා සමානයි කියලා. ඒ කියන්නේ බැබලීමක් නැහැ. යම් කිසි කෙනෙක් දෙයක් තියෙන්න ඕන පිළිවෙලට තියෙන්නේ නැතුව අනිත් පැත්තට හැරුණාම හි බැබලීමක් වටිනකමක් නැහැ වගේ. ඊට පස්සේ ඒක අනිත් පැත්තට හරවන්න කියනවා. ඊට පස්සේ ඒක අනිත් පැත්තට හරවලා එහි හිස්භාවය පෙන්වලා කියනවා. යම් කිසි කෙනෙක් බොරු කියනවා නම් ඔහුගේ ජීවිතය පැවිද්දෙක් නම් පැවිදි ජීවිතයේ හිස් වෙනවා. අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් නම් වෙනත් තනතුරක් දරන කෙනෙක් නම් ඔහුගේ ඒ තනතුරට අදාළ ගුණයෙන් ඔහු හිස් වෙනවා. බලන්න කොච්චර අපේ ජීවිතවලට සමීප ආදර්ශයක්ද. ඒතර බුදුරජාණන් වහන්සේ මේ යමක් පෙන්වමින් උගන්වන පිළිවෙල මේ උදාහරණයෙන් අපිට දැනගන්නට පුළුවන්. මෙන්න මේ ආකාරයෙන් රාහුල හාමුදුරුවන්ගේ චරිතය අපේ ජීවිතවලට බොහෝම සමීපයි. ඉතින් මේ මහා රාහුලෝවාද සූත්‍රයේදී ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කළේ උන්වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ සිටින දවසක උදෑසන පාසිවුරු අරගෙන පිණ්ඩපාතේ වඩින්නට සූදානම් වුණා. මේ වෙලාවේදී රාහුල හාමුදුරුවොත් උදෑසන සිවුරු හැඳ පෙරවා පාත්‍රය අරගෙන බුදුරජාණන් වහන්සේගේ පිටුපසින් පිණ්ඩපාතේ වඩින්නට පිටත් වුණා. පැරණි ආචාර්යවරු දක්වනවා සිංහ රාජෙක් සිංහ පැටියෙක් සමග ගමනක් යන්න පිටත් වෙනවා වගේ. හංස රාජෙක් හංස පැටියෙක් සමග ගමනක් යන්න පිටත් වෙනවා වගේ බොහෝම බබලන සිද්ධියක් වුණා මේ දර්ශනය. බුදුරජාණන් වහන්සේ බොහොම දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් යුක්තයි. රාහුල කුමාරයාත් ගිහි කල බුදුරජාණන් වහන්සේගේ පුතුණුවන් නිසා එබඳුම රූප ස්වභාවයකින් යුක්තයි කියලා අපට අනුමාන කරන්න පුළුවන්. මේ පුංචි රාහුල හාමුදුරුවෝ පාත්‍රයත් අරගෙන දැන් පිණ්ඩපාතේ යන්න සූදානම් වෙලා බුදුරජාණන් වහන්සේගේ පිටුපසින් ගමන් කරනවා. ඒ වෙලාවේදී රාහුල හාමුදුරුවෝ දෙස බැලූ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රාහුල මේ රූපය ඔබ අවබෝධ කරගන්නට ඕන. කොහොමද යංකින්චි රාහුල රූපං අතීතානාගත පච්චුප්පන්නම්. රාහුල මේ යම්කිසි රූපයක් වෙනවද? ඒ රූපයේ 11 ආකාරයක් දැක්වුවාර මම මුලින් මාතෘකා පාඨයේ වශයෙන් තිබූ කොටසේ ඒක තියෙනවා. ඒ රූපය ආධ්‍යාත්මික රූපය වුණත්, බාහිර රූපය වුණත්, ඕලාරික නැත්තම් ගොරෝසු රූපය වුණත්, සුක්ම රූපය වුණත්, හීන ප්‍රනීත තත්ත්වයේ වුණත්, දුර ළඟ වුණත්, අතීත අනාගත වර්තමාන වුණත් කියන මේ 11 ආකාරයටම රූපය පිළිබඳව ඔබ අවබෝධ කරගන්නට ඕන. එහෙම රූපය නුවණින් දකිනවනම් රූපයේ ස්වභාවය නේතම් මම නේසෝ හමස්මි මේ රූපය මම නොවේ මට අයිති නොවේ මගේ නොවේ නමේසෝ අත්තාති මේ මාගේ ආත්මය නොවේ කියලා යථා භූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං යථාර්ථය මනානුවණින් දැනගත යුතුයි කියලා රූපය පිළිබඳව දැනගන්නට ඕන කියලා වදාලා. ඒකට රාහුල හාමුදුරුවෝ අහනවා රූපය විතරද බුදුහාමුදුරුවනේ? රූපමේවනුකෝ භගවා රූපමේවනුකෝ සුගතාති භාග්‍යවතුන් වහන්සේ සුගතයාණන් වහන්සේ රූපය විතරද එහෙම දකින්න ඕනේ? බුදුහාමුදුරුවෝ දේශනා කරනවා නෑ රාහුල වේදනාපි රාහුල සංඥාපි රාහුල සංඛාරාපි රාහුල විඥානම්පි වේදනා සංඥා සංකාර විඥාන කියන මේ අනිත් උපාදානස්කන්ධත් ඒ ආකාරයෙන්ම දකින්නට ඕනේ. ඒ කියන්නේ මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව යථා භූත වශයෙන් ඇති සැටිය දකින්න කියලයි බුදුහාමුදුරු කරපු අනුශාසනාව. මේ අනුශාසනාව සිද්ධ කළාම රාහුල හාමුදුරුවෝ කල්පනා කරා අද දවසේ බොහෝම වාසනාවන්ත සිද්ධියක්. තථාගතයන්න් වහන්සේ මට භාවනා කරන්නට උපදෙසක් ලබා දුන්නා. පිණ්ඩපාතේ වඩින එක අත්හැරලා කොහොම ගහක් යටින් වාඩි වෙලා රාහුල හාමුදුරුවෝ භාවනාවේ දෙන්න පටන් ගත්තා.
ඔය පින්වතුන්ට තව චුට්ටක් අර 11 ආකාරයේ රූපයේ ස්වභාවය පිළිබඳව පැහැදිලි කරනවා නම් ආධ්‍යාත්මික රූපයේ යථා ස්වභාවය දකින්න කියලා කියන්නේ පින්වතුනි මේ අපේ ඉන්ද්‍රියයන් වලට අදාළ ප්‍රසාදයන් නැත්නම් මේ අපේ ශරීරය හුස්ම ආහාරයෙන් පැවතෙන මේ ශරීර රූපෙහි යථා ස්වභාවය දකින්නට ඕන. ආධ්‍යාත්මික රූප කියලා කියන්නේ එහෙම. ඇස, කන, නාසය, දිව, ශරීරය. මේ ආධ්‍යාත්මික රූපේ යථා ස්වභාවය දකිනවා කියලා කියන්නේ මේ රූපය සැකසීලා තියෙන්නේ සතර මහා ධාතුවෙන්. සතර මහා ධාතුව කියන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ. පඨවි කියන්නේ තද කරන, කුඩු කරන ස්වභාවය. ආපෝ කියන්නේ ගලන, වැగిරෙන ගුණය ස්වභාවය. වායෝ කියන්නේ සෙලවෙන, හැකිලෙන, පිම්බෙන ස්වභාවය, හැකියාව. වායෝ කියලා කියන්නේ මේ තේජෝ කියලා කියන්නේ දවන, තවන, දිරවන, පැසවන ස්වභාවය. එතකොට ධාතු කියලා කියන්නේ පින්වතුනි මේ ලෝකයේ යම් හැකියාවක්. මේ හැකියාවෙහි වැඩ තමයි මේ තද කරන, කුඩු කරන ස්වභාවය නැත්නම් පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියලා කියන්නේ. එතකොට මේ ආධ්‍යාත්මික රූප මේ ශරීරයේ අපි ඉන්ද්‍රිය කියලා කියන මේ ආධ්‍යාත්මික රූප සැකසීලා තියෙන්නේ මේ සතර මහා ධාතුවෙන්මයි. එය අපි අවබෝධ කරන්නට ඕන. ඒතර බාහිර රූප කියලා කියන්නේ මේ ඉන්ද්‍රියයන්ගෙන් පරිබාහිර යමක් වෙයිද ඒ සියල්ලේ ඇති සැටිය නම් මේ ලක්ෂණ වලින්ම යුක්තයි. මේක තවදුරටත් පැහැදිලි කරනවා අවිනිබ්බෝගී රූප කලාප කියලා. ඒ කියන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වන්න, ගන්ධ, රස, ඕජා. වර්ණය, ගන්ධය, රසය, ගුණ. මේ කියන අවිනිබ්බෝගී රූප කියලා කියන්නේ හැම අංශුවකම කුඩාම කුඩා අවස්ථාව ගත්තත් එහි මේ අටක ක්‍රියාකාරීත්වයක් තමයි තියෙන්නේ. තියෙනවා කියලා අපිට නිශ්චිත වශයෙන්ම කෙනෙකුට කියන්න බැරි මේ ධාතුව වැඩට යෙදෙන ඒ කියන්නේ පඨවිය ඇති කරන්න, ගලන වැగిරෙන ස්වභාවය ඇති කරන්න, සෙලවෙන පිම්බෙන ස්වභාවය ඇති කරන්න, දැවෙන තැවෙන ස්වභාවය ඇති කරන්නට යෙදෙනවා. අන්න ඒ නිසා තමයි මේ වන්න, ගන්ධ, රස, ඕජා, ගුණ කියන ඒවා වෙනස් වෙන්නේ. අපි ඉදුණු කෙසෙල් ගෙඩියක් ගත්තොත් එහෙම ඒකේ මේ කියන පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වන්න, ගන්ධ, රස, ඕජා කියන தත්ත්වය එක විදිහක්. නොයිදුණු කෙසෙල් ගෙඩියක් ගත්තොත් ඒක තව විදිහක්. ඒකේ ගුණෙත් වෙනස් වෙනවා. අන්න ඒ වගේ නම් මේවා නිතරම අන්පරිද්දකටපත් වෙනවා. ඒ කියන්නේ වෙනස් ස්වභාවයකටපත් වෙනවා. මේකට පාලියෙන් අපි කියන වචනේ තමයි අනිත්‍යත් ස්වභාවයටපත් වෙනවා. ඒතර අනිච්ච වෙනවා කියලා කියන්නේ නිතරම මේ සතර මහා ධාතුවේ ඒ ක්‍රියාකාරීත්වය නිසා සිදුවන වෙනස. ඔන්න ආධ්‍යාත්මික රූපය අපි අවබෝධ කරගන්නට ඕන. බාහිර රූපයේ ඒබඳුම ලක්ෂණයෙන් යුක්තයි කියලා අවබෝධ කරගන්නට ඕන. ඒතර ඕලාරික රූප වුණත්, ඕලාරික කියලා කියන්නේ ගොරෝසු රූප. දැන් මේ රූපයේ එක එක මට්ටම්, එක එක ස්වභාවයන් තමයි කියලා තියෙන්නේ. ඒතර සියුම් රූප, හීන රූප, ප්‍රනීත රූප. හීන කියලා කියන්නේ යම් කිසි කෙනෙකුගේ උපතක් සිද්ධ වුණොත් සතර අපායේ ඒ වගේ පහත් තැනක ඒක හීන රූප. ප්‍රනීත රූප දිව්‍ය බ්‍රහ්මාදී තත්වයන්ටපත් වුණොත් අන්න එතෙන්දී ප්‍රනීත උසස් රූපයක් කියලා අපිට කියන්න පුළුවන්. ඊළඟට දුර තියෙන රූපයක්, ළඟ තියෙන රූපයක්. ඔය විදිහට තවත් බෙදීමක් තියෙනවා. ඔය කුමන ආකාරي රූපයක් වුණත් අර ලක්ෂණයෙන්ම යුක්තයි. කියන්නේ ස්ථීරව පවත්වන්න පුළුවන් කමක් නැහැ. මේකයි මේ අවබෝධ කරන්න කියලා වදාළේ. ළඟට අතීත රූප, වර්තමාන රූප, අනාගත රූප. අතීත රූප කියලා කියන්නේ පින්වතුනි අපේ අතීතයේ කීවහම ඒ නැති වෙච්ච එක. හැබැයි නැති වුණ එක නැති වුණා කියලා අනවබෝධය නිසා අපිට අතීතයේ යමක් එහි ඡායාව දැන් වර්තමාන මොහොතේ හිතට නැගෙනවා. පුංචි කාලේ මම පාසල් ගියේ මේ විදියට. ඒ කාලේ මේ විදිහයි.
ඒ කාලේ හිටපු අය අපේ ආච්චි අම්මලා සීයලා ඉස්සර හිටිය දැන් නෑ ඒගොල්ලෝ මිය ගිහිල්ලා නේද? මෙන්න මේ විදිහට අර අතීතේ දේවල් ඒ තියෙන විදිහට ඡායාව වර්තමාන මොහොතේ හිතට එනවා. අතීත රූපයත් අවබෝධ කරන්න ඕනේ. දැන් වර්තමාන රූපය අපි අනාගතයේ සැලැස්මක් ඇති කරොත් අනාගතයේ මම මේ විදිහට කටයුතු කරනවා. මේ විදිහේ වාහනයක් ගන්නවා කියලා හරි. මේ විදිහේ ගෙයක් හදනවා කියලා හරි. අපි සැලැස්මක් ඇති කර ගන්නවා නම් එතකොට වර්තමාන මොහොතේ මේ රූපය හිතට මවා ගන්න. ତර නූපං අනාගතයක් පිළිබඳවයි මේ සැලැස්ම ඇති කරන්නේ. ତර ඒ රූපයේ යථා ස්වභාවය අවබෝධ කරගන්නට. තර වර්තමාන රූපය වර්තමාන මොහොතේ වර්තමාන හේතුන්ගෙන් හටගන්න විදිහ අවබෝධ කරන්නට ඕන. මේ සූත්‍රයේ අපිට ඉදිරියට කාරණා සාකච්ඡා කරනකොට තවත් තේරුම් ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට දැන් මේ රූපය පිළිබඳව 11 ආකාරයකින් ළඟට වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංච උපාදානස්කන්ධයම අවබෝධ කරන්නට උපදෙසක් ලැබුණ බුදුරජාණන් වහන්සේගෙන් දැන් රාහුල හාමුදුරුවෝ ගහක් යට භාවනාවේ යෙදෙනවා. දැන් සරියුත් හාමුදුරුවෝ පැවිදි කරේ මේ රාහුල හාමුදුරුවෝ පැවිදි කරේ සරියුත් හාමුදුරුවෝ. මේ වෙලාවේදී සරියුත් හාමුදුරුවෝත් එතනින් වැඩම කරනවා. සරියුත් හාමුදුරුවෝ වැඩම කරන ගමන් දැක්ක රාහුල හාමුදුරුවෝ භාවනාවේ යෙදিলা ඉන්නවා. ඒ නිසා රාහුල හාමුදුරුවන්ට අනුශාසනා කරනවා අවවාද කරනවා රාහුල ආනාපාන සති භාවනාව වඩන්න. භාවනා කරන එක බොහොම හොඳයි. ආනාපාන සති භාවනාව වඩන්න කියලා උන්වහන්සේ වෙන දිසාකට වැඩම කළා. දැන් රාහුල හාමුදුරුවෝ දැනගෙන හිටියේ නැහැ ආනාපාන සති භාවනාව වඩන්නේ කොහොමද කියලා. ඊට පස්සේ සන්ධ්‍යා කාලේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා රාහුල හාමුදුරුවෝ අහනවා බුදුහාමුදුරුවනේ මේ මහත්ඵල මහානිසංසගෙන දෙන ආනාපාන සති භාවනාව වඩන්න කියලා සරියුත් හාමුදුරුවෝ අවවාදයක් ලබා දුන්නා. ඒ ආනාපාන සති භාවනාව වඩන්නේ කොහොමද කියලා. කතං භාවිතානුකෝ බන්තේ ආනාපාන සති කතං බහුලී කතා. මහත්ඵලා හෝති මහානිසංසා. මේ මහත්ඵල මහානිසංසගෙන දෙන ආනාපාන සති භාවනාව වඩන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ දැන් ඍජුව මේ අවස්ථාවේදී ආනාපාන සති භාවනාව වඩන විදිහ නෙමෙයි කියලා දෙන්න පටන් ගත්තේ. මොකද බුදුරජාණන් වහන්සේට බලන්න පුළුවන් තේරෙනවා මේ බණ ශ්‍රවණය කරන කෙනාගේ ඉන්ද්‍රිය ධර්ම මෝරලා තියෙන ප්‍රමාණය. ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥානං කියලා දක්වලා තියෙන එකයි මේ බණ අසන කෙනාගේ ඉන්ද්‍රිය වැඩිලා තියෙන ප්‍රමාණයේ හැටියට චරිතයේ හැටියට අදාළ දහම් කාරණාව හරි වෙලාවෙදි දේශනා කිරීමේ හැකියාවක් බුදුරජාණන් වහන්සේට තියෙනවා. ඒ නිසා මං හිතන්නේ රාහුල හාමුදුරන්ට ඒ වෙලාවේදී ඍජුවම එකිනෙහිම දැන් ආනාපාන සති භාවනාව උගන්වුවේ නැහැ. ඒ වෙලාවේදී බුදුහාමුදුරුවෝ රාහුල හාමුදුරුවන්ට මේ පඨවිය පිළිබඳව නැත්නම් අර නැවතත් ධාතු මනසිකාරයට අදාළ නැත්නම් අර රූපයටම අදාළ කාරණා විස්තර කරන්න පටන් ගත්තා. මොකද අර කිම්බිල කියන සූත්‍රයේදී පැහැදිලි කරලා තියෙනවා නාහං ආනන්ද මුට්ටස් සතිස්ස අසම්පජානස ආනාපාන සති සමාධි භාවනං වදාමි කියලා. මොකද ඒ වෙලාවේදී ආනන්ද හාමුදුරුවන්ට බුදුහාමුදුරු දේශනා කළේ ආනන්දේ මම සිහි මුලා වූහුට නැත්නම් මේ අදාළ කරුණු කාරණා මනවින් නොදන්නා කෙනෙකුට ආනාපාන සති සමාධි භාවනාව නොවදාරමි කියලා. මං හිතන්නේ රාහුල හාමුදුරුවොත් එබඳු තත්ත්වයක හිටිය වෙන්න පුළුවන්. ඒ නිසා කොහොම හරි දැන් ආනාපාන සති භාවනාව පිළිබඳ නෙමෙයි විස්තර කරන්නේ නැවතත් අර රූපයට අදාළ කාරණා තමයි විස්තර කරගෙන යන්නේ. හරි රාහුල මේ ආධ්‍යාත්මික පඨවි ධාතු, බාහිර පඨවි ධාතු මේ වගේ යථා ස්වභාවය ඔබ වඩන්නට ඕනේ. ආධ්‍යාත්මික පඨවි ධාතු කියලා කියන්නේ මේ ශරීරයේ තද කොටස්. එතන දක්වලා තියෙනවා කෙස්, ලොම්, නිය, දත්, සම, මස්, නහර, ඇට, ඇට මිදුළු, වකගඩු, හදවත, අක්මාව, දලඹුව. මේ දලඹුව කියලා මෙතන දක්වලා තියෙන්නේ සමහර පින්වතුන්ට ඒක
චර පැහැදිලි වෙන්නේ නැතුව ඇති. පෙනහැල්ල වටේට අපේ ශරීරේ පෙනහැල්ල වටේට තියෙනවා පෙනහැල්ලේ ආරක්ෂාවට යම් පටලයක්. අන්න ඒ කොටස තමයි මේ දලඹුව කියලා කියන්නේ. ඊළඟට බඩදිව කියලා කියන්නේ ඒත් පෙනහැල්ල සහ උදරයේ ආසන්නයේ තියෙන ස්ප්ලීන් කියලා ඉංග්‍රීසි භාෂාවෙන් කියන සාමාන්‍යයෙන් රතු රුධිරාණු සුදු රුධිරාණු එහෙම ප්‍රතිචක්‍රීකරණය කරන ඉන්ද්‍රිය. දලඹුව, බඩදිව, පෙනහළු, කුඩා බඩවැල්, මහ බඩවැල්, ආමාශය අසුචි මේ කියන විදිහට 20ක් කියලා දක්වලා තියෙනවා ශරීරයේ තියෙන පඨවි කොටස්. මේ පඨවි කොටස් වල ස්වභාවය ඔබ දකින්න කියලා. එතකොට මේ ආධ්‍යාත්මික පඨවි ධාතුවේ බාහිර පඨවි ධාතුවේ වෙනසක් නැහැ. එහෙම අපි ආධ්‍යාත්මික පඨවි ධාතුවේ බාහිර පඨවි ධාතුවේ ලක්ෂණ සමකොට මෙහෙම භාවනාවේ දෙන්නේ ඇයි? එහෙම නොවේ නම් අපිට මගේ ආත්මයයි කියන අදහස ඉදිරිපත් වෙනවා. මේ පඨවියේ ස්වභාවය ගත්තහම මගේ අනසක යටතේ නොවේ පවතින්නේ. මා කැමති විදිහට නෙමෙයි එය සිද්ධ වෙන්නේ. ඒ නිසා නේතං මම නේසෝ හමස්මි නමේසෝ අත්තාති කියලා මේ පඨවියේ ක්‍රියාකාරීත්වය අභ්‍යන්තරයේ ක්‍රියාත්මක වුණත් බාහිරින් ක්‍රියාත්මක වුණත් එය අපිට අපේ කියන්න පුළුවන් කමක් නැහැ. මට උමනා විදිහට පරිපාලනය කරන්න පුළුවන් කමක් නැහැ. අජ්ජත්තික පඨවි ධාතු යාච බාහිරා පඨවි ධාතු සම්මප්පඤ්ඤාය දිස්වා පඨවි ධාතුයා නිබ්බින්දති පඨවි ධාතුයා චිත්තං විරජ්‍යති. ඒතර මෙන්න මේ ආකාරයෙන් දකින යෝගාවචරයාට නැත්තම් රාහුල හාමුදුරු මේ පඨවි ධාතුව පිළිබඳ මෙහෙම භාවනා කරනකොට ඒ පඨවි ධාතුව පිළිබඳව මනා අවබෝධයක් ඇති වෙලා එය අපිට පාලනය කළ නොහැකි යථා ස්වභාවය තේරෙනකොට අපිට පුළුවන්කම ලැබෙනවා ඒ අත්හරින්න. කලකිරීමෙන් අත්හරින්න. එය අල්ලාගෙන සිටීමෙන් සිදුවන ආදීනව විපාක පිළිබඳව හිතලා තේරුම් අරගෙන අත්හරින්න පුළුවන්. විරජ්‍යති නොඇලෙන්න පුළුවන්. එතකොට අවබෝධයෙන් කලකිරීමත් නොඇලීමත් මේ අවස්ථාවේදී මේ භාවනාවෙන් සිද්ධ කෙරෙනවා. ඒ විතරක් නෙමෙයි ඊළඟට අභ්‍යන්තර ආපෝ ධාතුවත් ඒ වගේම බාහිර ආපෝ ධාතුවත් සමකොට භාවනාවේ යෙදෙන්න කියලා උපදෙස් දෙනවා. අභ්‍යන්තර ආපෝ ධාතුවේ කොටස් විදිහට 12ක් දක්වලා තියෙනවා. පිත්ත, සෙම, සැරව, ලේ, දහදිය, තෙල් මන්ද, සොටු, සඳ මිදුළු මුත්‍රා. කඳුළු, උරුණු තෙල්, කෙල මේ වගේ මේ ශරීරය තුල තියෙන ගලන වැగిරෙන ලක්ෂණයෙන් යුක්ත කොටස්. මේ ගලන වැగిරෙන ස්වභාවය ශරීර අභ්‍යන්තරයේ වුණත් එය ශරීරයෙන් බාහිර වුණත් එහි ස්වභාවය එකයි. එනිසා එය මමය මගේ මට උමනා විදිහට පවත්වන්න පුළුවන් කියලා අදහසක කෙනෙක් ඉන්නවනම් එය මුලාවක් සහ වෙහෙසටපත් වීමට කාරණාවක් බවට පත් වෙනවා. දැන් රාහුල හාමුදුරුවෝ එහෙම භාවනා කරනකොට මේ ශරීරයේ අභ්‍යන්තරයේ ආපෝ ගුණෙහි ස්වභාවය ආපෝ ධාතුවේ ක්‍රියාකාරීත්වය ගලන වැగిරෙන ස්වභාවයයි ඒ ශරීරයෙන් බාහිර වුණත් ගලන වැగిරෙන ස්වභාවයෙන්ම යුක්තයි. මෙහෙම භාවනාවේ යෙදෙනකොට අන්න අර අවබෝධයෙන් කලකිරෙන්න පුළුවන්, අවබෝධයෙන් නොඇලෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි වෙහෙසටත් පීඩාවටත් පත් වෙනවා. ඊළඟට යම් අජ්ජත්තම් පච්චත්තම් වායෝ ගතං උපාදින්නම් ඊළඟට වායෝ ධාතුව පිළිබඳව භාවනාවේ යෙදෙන්නට ඕන. යම් වායෝ ධාතුවක් ශරීර අභ්‍යන්තරයේ ක්‍රියාත්මක වෙනවද? ඒ වගේම යම් වායෝ ධාතුවක් ශරීරයෙන් බාහිරව ක්‍රියාත්මක වෙනවද? ඒ දෙකෙත් ලක්ෂණය එකයි. අභ්‍යන්තර වුණත් බාහිර වුණත් එහි ස්වභාවය එකයි.
අභ්‍යන්තර වායෝ ධාතුව කොටස් 6කට දක්වලා තියෙනවා උද්දංගමා වාතා. අපි ආශ්වාසයක් ගත්තහම පෙනහැල්ලේදී එය සූක්ෂම ලේ ධාතුව හා හමු වීමෙන් යම් සංයෝගයක් ඇති වෙනවා. ධර්මයේ පැහැදිලි කරනවා ශරීරයේ සීතල වලක්වල උණුසුම් වෙන්නටත් ඒ වගේම සිත සිතිවිලි පහළ වෙන්නට ශක්තියක් ඇතිවන්නටත් ශක්තිය නිපද වෙන්නටත් ඒ ආශ්වාස වාතය හේතු වෙනවා. ඒ වෙලාවේදී ඒ සිසිල් ගුණයට තේජෝ ගුණය හමු වීමෙන් වායෝ ධාතුවක් හට ගන්නවා කියලා දැක්වෙනවා. මෙන්න මේ අභ්‍යන්තර වායෝ ධාතුව තමයි මේ කොටස් 6කට බෙදලා තියෙන්නේ. උද්දංගමා වාතා කියලා ඈනුම් මරින්න ඉක්කා උක්කාර විදිහට උඩට හැමුවොත් උද්දංගමා වාතා කියනවා. ඒ වගේම අදෝගමා වාතා කියලා ශරීරයේ යට දෙසට හැමුවොත් මල මුත්‍රාදිය ඒ දෙසට තල්ලු කිරීම ආදී වශයෙන් කොට අදෝගමා වාතා කියනවා. ඒ වගේම කුච්චිසයා වාතා කියලා මේ ශරීරයේ ඉන්ද්‍රිය අතර පීඩණය තෙරපීම ආරක්ෂා කරගෙන පවතින වායු කොට්ටාසයක්. කොට්ටාසයා වාතා කියලා ආහාර ජීර්ණය සඳහා ආහාර පෙරලීම සඳහා උපකාරවත් වෙන වායු කොටසක්. ඒ වගේම අංගමංගානුසාරිනෝ වාතා ඒ කියන්නේ ලේ ගමන් කිරීම සඳහා උපකාරවත් වන වායුවේ පීඩනය නැත්නම් වායුවේ ක්‍රියාකාරීත්වය. මේ අවසාන කොටස විදියට අස්සාසා මේ ප්‍රස්වාසා වාතා කියලා ප්‍රාශ්වාස වාතය. ඒතර මෙහෙම ශරීර අභ්‍යන්තරයේ වායුවේ ක්‍රියාකාරීත්වය ගත්තත් ඒ වගේම බාහිර ක්‍රියාකාරීත්වය ගත්තත් එය සෙලවෙන පිම්බෙන ස්වභාවයෙන් යුක්තයි. ඒ කියන්නේ මමය මගේය කියලා අපට පාලනය කරන්න බෑ. ඒ නිසා එහෙම භාවනාවේ යෙදෙන්නට ඕනේ. ඊළඟට අවකාශ ධාතු. අවකාශ ධාතුව කියලා කියන්නේ මේ කන් සිදුරු, නාස් සිදුරු, මුඛ සිදුරු, ඒ වගේම ආහාර දිරවන විට ආහාර අභ්‍යන්තරයේ තියෙන වාතය මේ විදිහට ඒ වාතාංශු සමග ඇති වෙලා තිබෙන ඉඩ අවකාශය අවකාශ ධාතු කියලා දැක්වෙනවා. ඊළඟට තවත් කොටසක් තමයි තේජෝ ධාතු. එතකොට මේ ශරීර අභ්‍යන්තරයේ දවන තවන ගුණය පැසවන ඒ වගේ ජීර්ණ භාවයට පත් කරවන හැකියාව මේ අභ්‍යන්තර තේජෝ ධාතු. ඒක බාහිර තිබ්බත් අභ්‍යන්තරයේ තිබ්බත් ඒකේ ස්වභාවය ඒ ආකාරයෙන්ම දිරවන පැසවන ඒ පාචක කියලා දක්වලා තියෙනවා. එහෙම නිකන් අපි ආහාර ගත්තත් ඒව දිරවන්න ඕනේ. ඒතර එළියේ තිබ්බත් යමක් හිරු එළිය වැටුනහම සීතල පින්න වැටෙන වෙලාවට ඒවා දිරවන ස්වභාවයකට පත් වෙනවා. පැසවන ස්වභාවයකට පත් වෙනවා. මෝරණ ස්වභාවයකට පත් වෙනවා. අන්න ඒ වගේ දැන් බාහිර වුණත් අභ්‍යන්තරයේ වුණත් මේ පුද්ගලයෙක්ගේ පාලනයෙන් තොරයි කියලා භාවනාහි වෙහි යෙදෙන්න කියලා. දැන් අවකාශ ධාතුව ගත්තත් බාහිර වුණත් අභ්‍යන්තරයේ වුණත් මේ ආකාරයෙන් මේ ධාතුන් පිළිබඳව සම කොට භාවනාවෙහි යෙදෙන්න කියලා අනුශාසනා කරා. ඊට එහෙම භාවනාවේ යෙදෙනකොට තියෙන ඵලයේ ප්‍රතිඵලය කුමක්ද? නේතං මම මේ මමය මගේ කියලා ගන්න පුළුවන් කමක් නැහැ කියන අවබෝධය ඇති වෙනවා. නේසෝ හමස්මින මේසෝ අත්තා. ඒතර ආත්මීය ගතිය පහවෙවි යන්නට මේ අවබෝධය හේතු වෙනවා. ඒ වගේම අවබෝධයෙන් කලකිරෙන්නට එහෙම අපිට අයත් නොවන යමක් අයත් කරගෙන සිටීමෙන් ඇතිවන සිදුවන විපාක පිළිබඳව තේරුම් අරගෙන විරජ්‍යති නොයැලෙන්නට ඒක හේතුවක් වෙනවා. මෙන්න මේ විදිහට භාවනාවේ යෙදෙන විට ඊළඟට බුදුරජාණන් වහන්සේ අනුශාසනා කරනවා දැන් මේ පෘථුවිය ගත්තොත් බාහිර පෘථුවියේ ලක්ෂණය ගත්තොත් මිනිස්සු මේ බාහිර පෘථුවි තලයට පිරිසුදු දේත් දානවා අපිරිසුදු දේත් දානවා ඒ වගේම මල මුත්‍රා බැහැර කරනවා කෙල ගහනවා සැරවලේ මේ හැම එකක්ම මහ පොළොවට දානවා
නමුත් මහ පොළව ඒ නිසා පීඩාවටපත් වෙන්නේ නැහැ. ලැජ්ජාවටපත් වෙන්නේ නැහැ. කලකිරීමටපත් වෙන්නේ නැහැ. මහ පොළව උස් පහත් බවක් දක්වන්නේ නැහැ. යම්කිසි මේ දේ මට හොඳයි, මේ දේ මට නරකයි කියලා එහෙම බවක් නැහැ. අන්න ඒ වගේ අපිටත් ඒ භාවනාවෙහි යෙදුනහම මනාප අමනාප භාවයක් නොදක්වා. ඒ කියන්නේ මේකට මම කැමති, මේකට මම අකමැතියි කියලා ප්‍රතිචාර නොදක්වා සිටීමේ අටලෝ දහමින් කම්පා නොවී සිටීමේ හැකියාවක් ඇති වෙන්නට මෙන්න මේ භාවනා ක්‍රමයේ හේතු වෙනවා. ඒ විතරක් නෙවෙයි ආපෝ ධාතුවත් එහෙම සමකොට බලන්න කියනවා. ඒ කියන්නේ බාහිර ආපෝ ධාතුවට ඇලදොල ගංගා වතුරට පිරිසුදු දේත් දාන්න පුළුවන්. අපිරිසුදු දේත් දාන්න පුළුවන්. මල මුත්‍රා ලේ සැරව මේ හැම එකක්ම දානවා. ඒව දැම්මා කියලා ජලය උකටලී වෙන්නේ නැහැ. ඒ කියන්නේ ලැජ්ජාවට, කලකිරීමට, පිළිකුල් භාවයට පත්වීමක් නැහැ. නිහඬ බවක් තියෙනවා. ඒතර දැන් අපේ ජීවිතවලදීත් අපට අත්දකින්නට සිදුවෙන සමහර අත්දැකීම් වලදී අපිට මනාප අමනාප භාවයකටපත් නොවි මෙන්න මේ දෙයට මා කැමතියි කියලා ලෝභය උපද්දවන්න යන්නේ නැතුව මෙන්න මේ දෙයට මා අකමැතියි කියලා දේශය උපද්දවන්න යන්නේ නැතුව සිත පිරිසුදු කරන්නට මේ ක්‍රමයට භාවනා කිරීම උපකාරවත් වෙනවා කියලා දැන් අනුශාසනා කරනවා. ඊළඟට තේජෝ සමං මේ තේජෝ ධාතුවට සමාන කොට බලන්න කියනවා. දැන් බාහිර තේජෝ ධාතුවට යමක් වැටුනොත් පිරිසුදු වුණත් අපිරිසුදු වුණත් ඒ වගේම මල මුත්‍රා වැටුණත් ඒ වගේම කෙලසෙම සොටු සැරව ලේ ආදී වැටුණත් බාහිර තේජෝ ධාතුවෙන් එහෙම ප්‍රතිචාරයක් නැහැ. ඒ කියන්නේ ලැජ්ජා වීමක් ඒ වගේම පීඩාවටපත් වීමක් පිළිකුල් වීමක් වෙන්නේ නැහැ. ඒ වගේ මේ ශරීර අභ්‍යන්තරයේ තේජෝ ධාතුවටත් එහි ක්‍රියාකාරීත්වයේදී අපිට ඒක අවබෝධ කරගෙන තියෙනවා නම් ඒ සිදුවන ඕනම වෙලාවක අර විදිහට නිශ්චල භාවයක් දක්වන්නේ. ඒ කියන්නේ අවබෝධය නිසා නොසැලී සිටින්න අන්න ඒක මේ භාවනාවේ ප්‍රතිඵලයක් බවට පත් වෙනවා. ඊළඟට තේජෝ ධාතුව ඒ ආකාරයෙන්ම වඩන්න ඕනේ. ඒ කියන්නේ පිච්චෙන යමක් බාහිර තියෙනවා නම් ඒ පිලිස්සෙන දෙයට කුමන දෙයක් වැටුණත් පිලිස්සෙනවා. යම් බෙදීමක් නැහැ. ඒතර මේ ශරීර අභ්‍යන්තරයේ තේජෝ ධාතුවට ඊට සමාන කොට අපි වඩන්නට ඕනේ. ඊළඟට වායෝ ධාතුව හමනකොට නැත්නම් සුලං හමනකොට බාහිර තියෙන හැම දෙයකම වදිනවා. පිරිසුදු දේවල් වලත් වදිනවා. අපිරිසුදු දේවල් වලත් වදිනවා. නමුත් සුලංගෙහි වෙනසක් නැහැ. ඊට සමාන කොට භාවනා කරන්න ඕන මේ ශරීර අභ්‍යන්තරයේ තියෙන වායෝ ධාතුවට අන්න හිමයි කියලා. ඊළඟට අවකාශය ගත්තහම මේ අවකාශයේ කිසිම තැනක පිහිටලා නැහැ. කිසිම තැනක ඇලීමක් වෙලා නැහැ. අන්න ඒ වගේ මේ ශරීර අභ්‍යන්තරයේ අවකාශයත් ඒ ආකාරයෙන්ම ලක්ෂණයෙන් යුක්තයි කියලා භාවනාවෙහි යෙදෙන්න කියලා කිව්වා. ආකාශ සමන්විතේ රාහුල භාවනං භාවයතෝ uppannā manāpāmanāpā පස්සා චිත්තං න පරියාදාය චිත්තති ටස්සති. ତර මේ විදිහට මේ භාවනාවේ යෙදෙනවා නම් රාහුල හාමුදුරන්ට උපදෙස් දෙනවා මේ අපේ සිතට පහළ වෙන මනාපමනාප භාවයන් පහළ වෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ අපිට බොහොම අටලෝ දහමින් කම්පා නොවි සිටින්නට මෙන්න මේ භාවනාව උපනිශ්‍රය වෙනවා. ඒ කියන්නේ අපට ලාභ වෙනවා, අපි යසසටපත් වෙනවා, ප්‍රශංසාවටපත් වෙනවා, සැපයටපත් වෙනවා. මේ කාරණාවලදී කෙනෙක් බොහොම උද්දාමයටපත් වෙනවා, උඩඟු භාවයටපත් වෙනවා. ඇයි ඒ නොදන්නා භාවය නිසා. ඒ වගේම යම්කිසි කෙනෙක් අලාභ වෙනකොට, අයසටපත් වෙනකොට, නින්දාවටපත් වෙනකොට, දුකටපත් වෙනකොට ඔහු බොහොම හඬා වැළපෙන තත්යකටපත් වෙනවා. ඇයි ඒ මම දුක් විඳිනවා, මට මේ පාඩුව සිද්ධ වුණා කියන අදහස නිසා. නමුත් අවබෝධය තියෙනවා නම් අර රාහුල හාමුදුරන්ට ලබා දුන්නු භාවනා උපදෙස් අනුව අපි භාවනා කරලා තියෙනවා නම් මේ ධාතුන්ගේ ක්‍රියාකාරීත්වය මෙන්න මේ විදිහයි කියලා අපිට ලෝදහමින් කම්පා නොවි සිටින්නට මේ භාවනාව අවබෝධය හේතුවක් වෙනවා. මේ කාරණා ටික එක දිගට පේලියට
පැහැදිලි කරලා තියෙනවා මේ මහා රාහුලෝවාද සූත්‍රය තුල. ඊළඟට රාහුල හාමුදුරන්ට දෙන උපදේශය තමයි මෙත්තං රාහුල භාවනං භාවේති. මෙත්තං හිතේ රාහුල භාවනං භාවයතෝ යෝ ව්‍යාපාදෝසෝ පහිස්සති. රාහුල ඊළඟට ඔබ මෛත්‍රී භාවනාව වඩන්නට ඕනේ. මෛත්‍රී භාවනාව වැඩිමෙන් ව්‍යාපාදය නැසේ. තර මෛත්‍රී භාවනාව වඩන පිළිවෙල දක්වලා තියෙනවා මහග්ගත චේතෝ විමුක්තිය. කියන්නේ මම මුල් කරගෙන මම නිදුක් වේවා කියලා. මම මුල් කරගෙන මෛත්‍රී කරනවා. ඒ වගේම මගේ පවුලේ අය මුල් කරගෙන ඊළඟට මගේ ඥාතීන් ඒ වගේම මම ජීවත් වෙන ගමේ නැත්තම් නගරේ ඉන්න හැම දෙනා වෙනුවෙන් ඒ වගේ මේ පළාත රට ලෝකය මේ විදිහට හැම දිනාටම මෛත්‍රී සිත පතුරවන්නට ඕනේ. මෛත්‍රිය වඩන්නට ඕනේ. ඒ විතරක් නෙවෙයි අප්පමාන චේතෝ විමුක්ති කියලා පළාත් වශයෙන් උතුරු දිශාවට දිශා වශයෙන් මෛත්‍රී භාවනාව වඩන්න. උතුරු දිශාවට, දකුණු දිශාවට, බටහිර දිශාවට මේ විදිහට. උපමාවක් දක්වලා තිනවා යම් කිසි කෙනෙක් හක් ගෙඩියක් අරගෙන එක දිශාවකට හැරිලා ඒ හක් ගෙඩිය පිම්බොත් ඒ දිශාවට හඬ පැතිරලා යනවා වගේ මේ මෛත්‍රී සිත ඒ දිශාවන්ට පතුරවන්නට ඕන. එතකොට අප්‍රමාණ ස්වභාවයකින් යුක්ත. ඒ කියන්නේ ප්‍රමාණයක් නැහැ. ඒ විදිහට මෛත්‍රී භාවනාව වඩන්නට ඕන. මෛත්‍රී භාවනාව වැඩිීමේ ආනිසංස එහෙම ඔය පින්වතුන් අහලා ඇති සුඛං සුපති පහසුවෙන් නින්දටපත් වීම, සුඛං පටිගුච්ඡති නිසි වේලාවට නින්දෙන් අවදි වීම, න පාපකං සුපිනං පස්සති පවිතු සීන නොදැකීම. ඔය කියන විදිහට ආනිසංස 11ක් මෙත්තානිසංස සූත්‍රයේ දක්වලා තියෙනවා. එබඳු ආනිසංස තියෙන මෛත්‍රිය වඩන්න කියලා අනුශාසනා කරනවා. ඒ විතරක් නෙවෙයි කරුණං හිතේ රාහුල භාවනං භාවයතු යා විහෙසාසා පහිස්සති. ඊළඟට රාහුල කරුණා භාවනාව වඩා. දැන් පින්වතුනි අපි මෛත්‍රී භාවනාව වඩන එක පිළිබඳව නිතර අහලා තියෙනවා. නමුත් මේ කරුණා භාවනාව වඩන එක පිළිබඳව අපි සමහර ගොඩක් දෙනෙක් දන්නේ නැහැ. කරුණාව වැඩිමත් එක්තරා විදියක භාවනාවක්. ඒ කියන්නේ සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා, නිවන් ලබත්වා කියන විදිහට. යම් කිසි කෙනෙක් දුකටපත් වුනහම අපිට උපකාර කරන්න හිතෙනවා නම් අන්න ඒක තමයි කරුණාව. පරදුක්ඛේ සති සාදූනං හදයන් කම්පේතිති කරුණා කියලා දක්වනවා. අනිත් අයගේ දුකේදී පිහිට වෙන්නට අපට තියෙන ඇතිවන කැමැත්ත තමයි කරුණාව. කරුණාව කියන්නේ අපි ජීවිතේ නිතර වැඩි යුතු, පුහුණු කළ යුතු, පුරුදු කළ යුතු භාවනාවක්. නිතර අපිට යම් කිසි කෙනෙකුට පිහිට වෙන්නට ඕනයි කියලා අපි හිතනවනම් ඒ හිතේ දියුණු කරනවනම් ඒක කරුණා භාවනාවක් බවට පත් වෙනවා. ඒ නිසා තමයි බොහොම අනුකම්පාවෙන් අපේ සමාජය තුළ අපි කෙනෙකුට පිහිටක් වෙන්න ඕන කියලා දැක්කොත්, දුකෙන් ඉන්නවා කියලා දැක්කොත් අපිට උදව් කරන්න හිතෙන්නේ. අන්න එතන කරුණාව තමයි වැඩෙන්නේ. දුකෙන් ඉන්න අයට දුකට පිහිට වෙන්නට දැනෙන දේ. ඒ විතරක් නෙවෙයි මුදිතා භාවනාවත් වඩන්න ඕනේ. ඒ මුදිතා භාවනාව වැඩිමෙන් අරතිය නැති වෙනවා කියලා. දැන් මෛත්‍රී භාවනාව වැඩිමෙන් ව්‍යාපාදේ නැතුව යනවා. කරුණා භාවනාව වැඩිමෙන් වෙහෙස නැතුව යනවා. ඒ කියන්නේ මේ ධර්ම මාර්ගයේ හැසිරෙනකොට අපට ඇතිවෙන කෙලෙස් වලින් වන වෙහෙස නැතුව යන්නට ඒක හේතු වෙනවා. ඊළඟට මුදිතා භාවනාව වැඩිමෙන් අරතිය නැතුව යන එක නොකමැත්ත නැතුව යනවා. ඒතර කොහොමද මුදිතා භාවනාව වඩන්නේ? අපි අනිත් අයට යහපතක් වෙන්න කියලා ප්‍රාර්ථනා කිරීම. මුදිතාවේ අනිත් පැත්ත තමයි ඊර්ෂ්‍යා කිරීම. ඒතර කෙනෙක්ගේ සැපතට, දියුණුවට, සතුටට ඊර්ෂ්‍යා කරන්නේ නැතුව ඒ පිළිබඳව සතුටු වෙන්න පුළුවන් නම් ඒක බොහොම හොඳ භාවනා මාර්ගයක්. ඒක කෙනෙකුට පුහුණු කළා නැත්නම් කරනම් අපහසු වෙන්නත් පුළුවන්. තමන්ගේ යාළුවෙක් වෙන්න පුළුවන්, තමන්ගේ අසල්වාසීන්ගේ වෙන්න පුළුවන්. ඒ අය පොහොසත් භාවයටපත් වෙනවා. යාන වාහන, ගෙවල් දොරවල් ඉඩ කඩම් ගන්නවා. ඒ වගේම විභාග පාස් වෙනවා, උසස් භාවයටපත් වෙනවා. ඒ හැම වෙලාවකම සිත ගැන විමසමින්
ඊට සතුටු වෙන්නට ඕන. අන්න එහෙම සතුටු වෙන්න බැරි නම් ඒක ඊර්ෂියාව. ඒතර එතෙන්දී තමයි මේ භාවනාව වඩාත් අපිට දියුණු කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ. අනිත් අයට ආයුෂයෙන් දීර්ඝායුෂ වේවා, වර්ණයෙන්, සැපයෙන්, බලයෙන්, ප්‍රඥාවෙන් දියුණු වේවා, වර්ධනය වේවා. ඒ වගේම ශ්‍රද්ධාව, සතිය මේ වගේ සප්ත ආර්ය ධනයෙන් අනිත් අය අනුන් වර්ධනය වේවා, දියුණු වේවා. මේ විදිහට ඊර්ෂියාව පරදවමින් අනිත් අයගේ දියුණුව ප්‍රාර්ථනා කරමින් කරන භාවනාවක් අපි හැම කෙනෙක්ගේම ජීවිතවලට ඉතාමත්ම වැදගත්. ඒකට කියනවා මුදිතා භාවනාව. ඒතර මුලින් දක්වපු භාවනා ටිකනේ පස්සේ මේ කියන භාවනා ටික තවමත් මේ රාහුල හාමුදුරන්ට පැහැදිලි කරනවා බුදුරජාණන් වහන්සේ. ඊළඟට තියෙන භාවනාව උපේක්ඛා භාවනාව. උපේක්ඛා හිතේ රාහුල භාවනම් භාවයතෝ යෝ පටිඝෝසෝ පහේසති. ඊළඟට මේ උපේක්ෂා භාවනාවත් වඩන්නට ඕන. උපේක්ෂා භාවනාව වඩනකොට ගැටීම නැතුව යනවා. ගැටීම අර මුලින් කිව්වේ මෛත්‍රියෙන් තරහ ව්‍යාපාදේ නැතුව යනවා කියලා. මෙතන ඒකටත් හේතු වෙන කාරණාවක් තමයි ගැටීම. හැබැයි උපේක්ෂා සහගත වෙනකොට ගැටෙන්නේ නැහැ. බොහෝ විට අපිට යමක් සිද්ධ වෙනකොට මේ අපි හැම කෙනෙක්ම අනිත් අය වුණත් අපි වුණත් කම්මදායාද කම්මයෝනි මේක කර්මදායාද කොට අපි ඉන්නේ. ඒ වගේම කර්මයෙන්ම මේ දේ සිද්ධ වෙනවා. මේ කර්ම විපාකයක් විදිහට සැලකීම, කර්මයේ පොදුභාවය බැලීම, මේ විදිහට කර්මය පිළිසරණ කොට පවතිනා වූ මේ සත්‍යයගේ කර්ම විපාක පිළිබඳව විමසමින් උපේක්ෂාවට පත් වෙනවා. දැන් බාහන සමහර කෙනෙකුට සුව කරගන්න අපහසුම ලෙඩක් හැදුනොත් අපි කවුරුත් කියන්නේ මොකක්ද? ඒක නම් කර්ම රෝගයක්. අන්න ඉබේම අපිට මේ දහම් පණිවිඩය අපිට මතක් වෙනවා. මේක කර්මයෙන් වෙච්ච දෙයක් කියලා යම් කිසි උපේක්ෂාවක් ඇතිවෙනවා. අපි හඬන කෙනෙකුට කියවනම් නොහඬා ඉන්නටත් ඒ දහම් කාරණාව හේතු වෙනවා. ඒ වගේම ඒක අනිත් පැත්තටත් එහෙමයි ඒක. යම් කිසි කෙනෙක් උද්ධාමයටපත් වෙලා ඉන්නවනම්, බොහොම මුලා භාවයටපත් වෙලා ඉන්නවනම් මේ කර්මය පිළිබඳව නොදැන එයාටත් ඒකෙන් කර්මය පිළිබඳව මෙනෙහි කර ගැනීමෙන් යම් කිසි උපේක්ෂා සහගත තත්යකටපත් වෙන්නට පුළුවන්. ඊළඟට අසුභ භාවනාව. අසුභං හිතේ රාහුල භාවනම් භාවයතෝයෝ රාගෝසෝ පහේසති. අසුභ භාවනාව වඩන්න. අසුභ භාවනාව වැඩිමෙන් රාගය දුරු වෙනවා. එක එක භාවනාවෙන් එක එක කෙලෙස් තමයි දුරු වෙන්නේ. දැන් අර මුලින් කිව්ව අර මුදිතා භාවනාවෙන් අරතිය දුරු වෙනවා කියලා මට මතක් වෙනවා ළඟදී. ඒක දායක මහත්තයෙක් අපිට කතා කරා. එයා කියනවා එයාට පිරිත් අහන්න බණ භාවනා කරන්න උවමනයි. නමුත් කිසිම වෙලාවක විනාඩියක් දෙකක්වත් එහි යෙදෙන්නට හිත කැමැත්තක් ඇති කරවන්නේ නැහැ කියලා. නමුත් එයා දන්නවා ඒක බොහොම ප්‍රයෝජනවත් දෙයක් කියලා. නමුත් එයාට කරගන්න බෑ කුමක්ද කරන්න කියලා. අන්න බලන්නේ අරතියෙන් වෙන ධර්මයෙන් අපිව ඈත් කරන්න හැටි. මේ බඳු භාවනා ක්‍රම මගින් හැම පැත්තකින්ම අපි මේ මූලික අරමුණට ලං කරනවා. දැන් මේ අසුභ භාවනාව වැඩිමෙන් රාගය දුර වෙනවා. රාගයෙන් අපි මේ භාවනාවට බාධා වෙනවා. සිත එකඟ කරන්න. ඒ වෙන බාධාවන්ගෙන් නිදහස් වෙන්න අසුභ භාවනාව වඩන්නට ඕන. අසුභ භාවනාවට අදාළ කාරණා අපි මුලින් මේ සූත්‍රයේ සාකච්ඡා කරගත්තා. අර මේ ශරීරයේ තියෙන අසුභ කොටස්, කේසා, ලෝමා, නඛා, දන්තා ආදී විදිහට පඨවි කොටස්, ආපෝ කොටස්, තේජෝ කොටස්, වායෝ කොටස්, මේ අවකාශ ධාතුව මේ විදිහට. බුදුහාමුදුරු උපමාවක් දක්වලා තිනවා සතිපට්ඨාන සූත්‍රයෙන් මේක පැහැදිලි කරලා තිනවා අසුභ භාවනාව වඩනකොට. හරියට ඇස්සති පුරුෂයෙක්ට කියනවා ගෝණියක් වගේ එහෙක දෙපැත්ත කට ලිහලා ඒකේ පුරවල තියනවලු මුං, මෑ, වී, සහල් ආදී. එතකොට මේ ඇස්සති පුරුෂයාට කියනවලු මේක ලිහලා බලලා මේකේ තියෙන දේවල් කියන්න කියලා. එතකොට එයා ඒ ගෝණියේ බෑග් කවරේ තියෙන දේවල් හොඳට කට ඇරලා බලලා කියනවා මේ මුං, මේ මෑ, මේ වී, මේ සහල් මේ විදිහට. අන්න ඒ වගේ අපි මේ නව දොරකින් අපවිත්‍ර දෑ ගලන කේසලොම් නියනහර දත් සෙම සොටු සැරවාදී මේ වගේ දේවල් වලින් සකස් වෙලා තියෙන මේ සිරුරේ එකක් එකක් ගානේ බලන්න ඕනේ. හිසේ සිට පා දක්වා, පා සිට හිස දක්වා එක එක කොටස් සැකසීලා තියෙන විදිහ ওই විදිහට බලන්න ඕනේ. එහෙම බලනකොට
ඒකෙන් අන්න අර රාගය දුර වෙලා යන්න ඒක හේතුවක් වෙනවා. ඊළඟට අනිච්ච සංඥං හිතේ රාහුල භාවනම් භාවයතෝ සෝ අස්මිමානෝ සෝ යෝ අස්මිමානෝ සෝ පහේසති. රාහුල ඊළඟට අනිච්ච සංඥාව වඩන්න. මේ තමා මම කියන අදහස නැති වෙලා යන්න අනිත්‍ය භාවනාව වඩන්න. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා පින්වතුන් නිතර අහලා තියෙනවා. මේ යමක අන්පරිද්දකටපත් වීම වෙනස් වීම කියන එක මේ අවස්ථාවේදී පැහැදිලි කරලා තියෙනවා. දැන් මෙන්න මේ තවම ආනාපාන සතිය පිළිබඳව පැහැදිලි කළේ නැහැ. මේ ආනාපාන සති භාවනාව වඩන්නට අවශ්‍ය පරිසරය තමයි දැන් මේ විවිධ භාවනා ක්‍රම වලින් පැහැදිලි කරමින් බුදුහාමුදුරුවෝ රාහුල හාමුදුරන්ගේ ඉන්ද්‍රිය ධර්ම මෝරණ පිළිවෙලට මේ දේශනාව කළා තියෙනවා. ඔන්න දැන් ඊළඟට තමයි මේ ආනාපාන සති භාවනාව වඩන්න කියලා පැහැදිලි කරන්නේ. ආනාපාන සතින් රාහුල භාවිතා බහුලී කතා මහත්ඵලා හෝති මහානිසංසා. රාහුල මේ ආනාපාන සතිය වැඩිවීමෙන් බොහෝ ආනිසංස තියෙනවා. මහත්ඵල මහානිසංස තියෙනවා. කොහොමද දැන් ආනාපාන සතිය වඩන්නේ? මේක තමයි මේ සූත්‍රයේ දක්වලා තියෙන අවසාන භාවනා ක්‍රමය. මේ ආනාපාන සති භාවනාව වඩන්න ආරම්භ කරන කෙනා සෝ සතෝව අස්ස සති සතෝ පස්ස සති. ඔහු සිහියෙන් ආස්වාස ගන්නේ වෙයි, සිහියෙන් ප්‍රාස්වාස කරන්නේ වෙයි. සිහියෙන් ආස්වාස කරන්නේ වෙයි, සිහියෙන් ප්‍රාස්වාස කරන්නේ වෙයි. එතකොට කය ඍජු කොට වාඩි වෙලා බොහොම විවේකීව ඒ පිළිවෙලට දැන් ආනාපාන සති භාවනාවෙහි යෙදෙන්න පටන් ගන්න. ඒ භාවනාවේ යෙදෙන්න පටන් අරගෙන සිහියෙන් ආස්වාස කරන්න. සිහියෙන් ප්‍රාස්වාස කරන්න. අර සූත්‍රයේ දක්වලා තියෙනවා අරඤ්‍යගතෝවා, රුක්කමූලගතෝවා, ශුඤ්ඤාගාරගතෝවා කියලා මේ සුදුසු ස්ථානයකට ගිහිල්ලා කය ඍජු කොට වාඩි වෙලා භාවනා කර්මස්ථාන අරමුණ පෙරදැඩි කරගෙන ඒ අභිමුඛ කොටගෙන දැන් ඔන්න ආනාපාන සති භාවනාවෙහි යෙදෙන්න ඕනේ. සිහියෙන් ආස්වාස කරනවා කියලා කියන්නේ දැන් මේ ආස්වාස කියන ආරම්මණය සිතට නංවා ගන්නට ඕනේ. මේ ආස්වාස වෙනකොට පින්වතුනි අපට ඒක දැනෙනවා. මේ නාසයේ ඇතුල් පැත්තේ වායු අංශු වැඩිගෙන ආස්වාසය ශරීර අභ්‍යන්තරයට ඇදිලා යනවා. ඒ වගේම ශරීර අභ්‍යන්තරයට ගිය ආස්වාසයම නෙමෙයි ප්‍රාස්වාස වෙන්නේ. ඒක වෙනත් තව විස්තරයක් තියෙනවා. ඒ ටික අපිට මම මුලිනුත් කෙටි වශයෙන් සඳහන් කරා. කොහොම හරි දැන් ප්‍රාස්වාස වෙනකොට ඒ වායු අංශු නාසය ඇතුලෙන් පහළට ගලාගෙන එනකොට ඇදීගෙන එනකොට ප්‍රාස්වාසය කියලා හඳුනා ගන්නවා. දැන් සිහියෙන් ආස්වාස කරනවා, සිහියෙන් ප්‍රාස්වාස කරනවා. දීගං වා අස්ස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති, දීගං වා පස්ස සන්තෝ දීගං පස්ස සාමීති පජානාති, රස්සං වා අස්ස සන්තෝ රස්සං අස්ස සාමීති පජානාති, රස්සං වා පස්ස සන්තෝ රස්සං පස්ස සාමීති පජානාති. ඒ කියන්නේ දීර්ඝව ආස්වාස වෙනකොට දීර්ඝව ආස්වාස වෙනවා කියලා දැනගෙන සිහියෙන් ආස්වාස කර. කෙටියෙන් ආස්වාස වෙනකොට කෙටියෙන් ආස්වාස වෙනවා කියලා දැනගෙන ආස්වාස. දීර්ඝව ප්‍රාස්වාස වෙනකොට දීර්ඝව ප්‍රාස්වාස වෙනවා කියලා දැනගෙන ප්‍රාස්වාස. කෙටියෙන් ප්‍රාස්වාස වෙනකොට කෙටියෙන් ප්‍රාස්වාස වෙනවා කියලා දැනගෙන ප්‍රාස්වාස. මේක තමයි මේ වෙලාවේදී භාවනා අරමුණ බවට පත් වෙන්නේ. දැන් මේ භාවනා කරන යෝගාවචරය භාවනා කරන කෙනා බොහෝම සංවරයෙන් යුක්තව මේ ආස්වාස ආරම්මණය හිතට නංවාගෙන ආස්වාසයේම සිහිය පිහිටුවාගෙන භාවනාවේ යෙදෙන. ආස්වාසය දීර්ඝ ආස්වාස වෙනකොට දීර්ඝ ආස්වාස වෙනවා කියලා දැනගන්නවා. දීර්ඝ ප්‍රාස්වාස වෙනකොට දීර්ඝ ප්‍රාස්වාස වෙනවා කියලා දැනගන්නවා. කෙටියෙන් ආස්වාස වෙනකොට කෙටියෙන් ආස්වාස වෙනවා කියලා දැනගන්නවා. කෙටියෙන් ප්‍රාස්වාස වෙනකොට කෙටියෙන් ප්‍රාස්වාස වෙනවා කියලා දැනගන්නවා. මේකට කියනවා මේ භාවනා අරමුණ හිතට නංවා ගන්නවා කියලා. ඒකට පාලියෙන් කියන්නේ විතක්ක කියලා. විතක්ක. දැන් මේ භාවනා අරමුණ කුසල අරමුණ හිතට නංවා ගත්තට අපිට සිද්ධ වෙන්නේ කොහොමද?
නොයෙක් විවිධ අරමුණු හිතට එන්න පටන් ගන්නවා. එතකොට අපේ භාවනා අරමුණට ඒක බාධාවක් වෙනවා. අන්න ඒ නිසා බොහොම උත්සාහයෙන් වීර්යයෙන් මේ හිතට නංවාගත්ත භාවනා අරමුණ පවත්වා ගන්නට අවශ්‍යයි. ඒකට කියනවා විචාර කියලා. විතක්ක විචාර. භාවනා අරමුණ හිතට නංවා ගත්තා. දැන් එය පවත්වා ගන්න. එහෙම පවත්වා ගන්නකොට අපිට විවිධ අරමුණු වලින් වෙන බාධාවන් නැතුව යනවා. ඒ නිසා අපේ හිතට ප්‍රීති සුඛ කියලා බොහොම සතුටක්, ප්‍රීතියක්, සැපයක් දැනෙන්න පටන් ගන්නවා. මෙන්න මේ අවස්ථාවේදී අපි සාර්ථක නම් ඒකට කියනවා පඨම ධානය කියලා. මේක ප්‍රථම ධානයට සමවැදෙන අවස්ථාව. මේ ප්‍රථම ධානයකට සමවැදෙනකොට පින්වතුනි කාමච්ඡන්ද, රූපකාම, ශබ්දකාම ආදී කාමච්ඡන්දයන් යටපත් කරන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම ව්‍යාපාදය යටපත් කරන්න පුළුවන්. ඒ වගේම තීන මිද්දය, සිතෙහි කයෙහි නිද්‍රා ගතිය, කම්මැලි ගතිය නැති වෙලා බොහොම උනන්දුවක්, උද්‍යෝගයක් ඇති වෙනවා මේ භාවනාව සඳහා. ඒ වගේම විපිලිසර ගතියක්, නොසන්සුන් ගතියක් හිතට එන්නේ නැති වෙන්නට උද්දච්ච කුක්කුච්චේ යටපත් කරගන්න පුළුවන් කමක් ලැබෙනවා. ඒ වගේම මේ භාවනා අරමුණෙන් සාක්ෂාත් වන අවබෝධය පිළිබඳව කිසිදු සැකයක් නැතුව යනවා. මේ න්‍යාය ධර්මයෙන් සාක්ෂාත් වන නිවන නැත්තම් අවබෝධය පිළිබඳව සැකයක් නැහැ. මෙන්න මේ විදිහට ආනාපාන සතිය ඒ පළවෙනි ධානාංගය දක්වා වඩන්නට පුළුවන්. දැන් මේ සූත්‍රයේ දිගටම කතා කරපු කාරණාවක් තමයි මේ මම කියන ස්වභාවයෙන් නිදහස් වෙන්නට භාවනා කරන්න. නේතම් මම නේසෝහමස්මි නමේසෝ අත්තා. ඊළඟට අවබෝධයෙන් කලකිරෙන්නට ඕනේ, අවබෝධයෙන් අත්හරින්නට ඕනේ. දැන් පින්වතුනි මේ ආනාපාන සති භාවනාව වැඩුවේ කොහොමද? මම ඉන්නවා, මම භාවනා කරනවා. කියන්නේ මම භාවනා අරමුණක් හිතට නංවාගෙන භාවනා. ඒතර මම කියන අදහස, මම කියන පුද්ගල ස්වභාවයේ සහිතවයි මේ භාවනාවේ යෙදෙන්නේ. නම් මම කියන පුද්ගල ස්වභාවයේ සහිතව භාවනාවේ කරන කෙනාට බඩගින්නක් ඇති වුණොත් එහෙනම් මට බඩගිනි වෙනවා කියන අදහස එනවා. මට පිපාසයක් ඇති වෙනවා කියලා. ඒ වගේම දිරනකොට මම දිරීමටපත් වෙනවා. මම වයසටපත් වෙනවා. ලෙඩ වෙනකොට මම ලෙඩ වෙනවා. මරණයටපත් වෙනකොට මම මරණයටපත් වෙනවා කියන අදහසෙන් මිදිලා නැහැ. අන්න ඒකයි මේ මුල් කියපු කොටස සමාධියට අයත් නැත්නම් ලෞකික සමාධියක් පමණයි. නීවරණ ධර්මයන් නිවන අහුරන නිවන වහන ධර්මයන් යටපත් කරගෙන කරන භාවනාව. දැන් ඔතනින් එහාට අපිට අර පුද්ගල භාවයෙන් නිදහස් වෙන විශේෂ දැකීමක් ඇති කරගන්නට අවශ්‍යයි. ඒකට කියනවා විදර්ශනා භාවනාව කියලා. මෙන්න මේ විදර්ශනා භාවනා කොටස අපිට ඇති කරගන්න වඩන්න අපි ටිකක් ඉගෙන ගන්නට ඕන මේ ශරීරය හේතුන්ගෙන් හටගෙන නිරුද්ධ වෙන ධර්මයක් කියලා. කියන්නේ මම පුද්ගල භාවය කියන කාරණාවලින් නිදහස් වෙන විශේෂ දැකීමක්, ප්‍රඥාවෙන් දැකීමක් ඇති කරගන්නට ඕන. මේ ශරීරෙහි පැවැත්ම ඇතිවන හේතු අපි දකින්නට ඕන. මොනවද හේතු? හුස්ම නොලැබුණොත් අපිට ශරීරය පවත්වන්න පුළුවන් කමක් නැහැ. ආහාර නොලැබුණොත් ශරීරය පවත්වන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම ඇතුළට ගත්ත හුස්ම ප්‍රාශ්වාස නොවුනොත් ඒත් ශරීරය පවතින්නේ නැහැ. ඒ වගේම ශරීරයට ගත්ත ආහාර පාන ආදී සුද්ධ පවිත්‍ර කරන්න මල මුත්‍රා ආදී බැහැර කරමින් ඒ කටයුතු සිද්ධ නොවුනොත් ශරීරයේ පැවැත්මක් නැහැ. ඒ වගේම තවත් කාරණාවක් කියනවා නම් මේ ශරීරයේ දෙමව්පියන් හේතුන්ගේ ප්‍රත්‍යයෙන් කර්ම හේතුවෙන් හුස්ම ආහාරයෙන් පැවතෙනවා කියන එකයි තේරුම් ගන්න තියෙන්නේ. ඒ කියන්නේ මට ඕන විදිහට පවත්වනවා නෙවෙයි. ඒ කියන්නේ හුස්ම වැටුනොත් ආහාර ලැබුණොත් සුද්ධ පවිත්‍ර කළොත් මෙන්න මේ විදිහේ හේතුන් නිසා හේතුම් පටිච්ච සම්භූතං
හේතු බංගා නිරුද්ධති. ශරීරයේ පැවැත්ම තියෙන්නේ හේතු යෙදුනොත්, හේතු ඉදිරිපත් වුනොත් තමයි හටගන්නේ. හැබැයි ඒ හේතු අනිත්‍යයි, එනම් ඵලයත් අනිත්‍යයි. නයිදං අත්ත කතම් බිම්බං. මේ සිරුර මට ඕන විදිහට මම සකස් කරගත් එකක් නෙවෙයි. නයිදං පර කතං අගං. මේක වෙන කෙනෙක් සකස් කරලා දුන්න දෙයක්ුත් නෙවෙයි. එහෙනම් මේ හේතු යෙදලා හේතුන්ගේ ඵලයක් විදියටයි හටගෙන තියෙන්නේ. ඔන්න ඔය කාරණාව දැනගන්න නම් එහෙනම් පින්වතුනි අපට බඩගිනි වෙනකොට මේ බඩගින්නත් මගේ බඩගින්න නොවේ කියලා දැනගන්න න්‍යායක් අපේ ළඟ තියෙන්නට ඕන. ඒ වගේම සැප වේදනාවක් ඇති වෙනකොට ඒ සැප වේදනාවත් මගේ සැප වේදනාව කියලා ගන්නෙ නැතුව හේතුන්ගෙන් හටගත්ත වේදනාවක් කියලා දැනගන්න න්‍යායක් අපිට වැටහිලා තියෙන්නට ඕන. අන්න ඒ කාරණාව අපි පැහැදිලි කරගන්න අවශ්‍යයි මේ වෙලාවේදී. එහෙනම් ඒ සඳහා අපි මේ දැනගන්නට ඕන මේ ශරීරය අපි දුවනවා නම්, වෙහෙසටපත් වෙනවා නම්, ක්‍රීඩා කරනවා නම් මේ ආස්වාසය දීර්ඝ වෙන බව අපට තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම ශරීරය ක්‍රියාත්මක නොවන විට ආස්වාසය දීර්ඝ වෙන්නත් පුළුවන්, දීර්ඝ නොවන්නත් පුළුවන්. නමුත් මේ කියන්නේ ශරීරයේ වෙහෙස නිසා. නමුත් අපට තේරුම් ගන්න පුළුවන් ශරීරයේ ක්‍රියාත්මක නොවන වෙලාවක නමුත් ආස්වාසය දීර්ඝ වෙන්න පුළුවන්. ඒ කොහොමද? අපේ හිතට දැඩි දුකක්, දැඩි ශෝකයක්, ඒකට සෝමනස්ස දෝමනස්ස කියලා කියනවා. දැඩි ශෝකයක්, පශ්චාත්තාපයක්, කනගාටුවක්, තනිකමක් මෙන්න මේ විදිහේ දෙයක් ඇති වුණොත් ආස්වාසය දීර්ඝ වෙනවා. එහෙනම් අපිට තේරුම් ගන්න පුළුවන් මේ සිතිවිලි ආස්වාස ප්‍රාස්වාසයත් අතර සම්බන්ධයක් තියෙනවා. කියන්නේ සිතට ශෝකය, දුක, කනගාටුව, ලෝභය, මේ තරහ මේවා ඇති වෙනකොට හොඳට සිහියෙන් බැලුවොත් තේරෙනවා ආස්වාසය දීර්ඝ වෙනවා. සිත සැහැල්ලු වෙනවා නම්, ඒ කියන්නේ සිතිවිලි වලින් තොර වෙමින් උපේක්ෂාවට ලං වෙනවා නම් එතකොට ආස්වාසය කෙටි වෙනවා. ඒ කියන්නේ මේ සිතිවිලි හට ගැනීම සඳහා ශක්තිය ලබා දීම ආස්වාස ප්‍රාස්වාසයෙන් සිද්ධ කරනවා. සිතිවිලි වලට වැඩි ශක්තියක් වැය වෙනවා නම් ආස්වාසය දීර්ඝ වෙනවා. සිතිවිලි වලට අඩුවෙන් ශක්තිය වැය වෙනවා නම් ආස්වාසය කෙටි වෙනවා. නම් මෙන්න මේ ලක්ෂණයක් දැනගෙන භාවනාව යෙදෙන්න පුළුවන්. අන්න ඒ භාවනාවේදී අපට අර මුලින් කියපු විදිහටම භාවනා පරයන්කයකින් වාඩි වෙලා භාවනාව යෙදෙනවා. එයා අවබෝධ කරනවා දීර්ඝ ආස්වාසයක් වෙනකොට මේ හේතුවටයි දීර්ඝ ආස්වාස වෙන්නේ. ඒ වගේම දීර්ඝ ආස්වාස වුණොත් ඊට පස්සේදී ප්‍රාස්වාසයත් දීර්ඝ වෙනවා. සිත උපේක්ෂා සහගත වෙනවා නම්, සිත භාවනා අරමුණට එකඟ වෙනවා නම්, නොඑක අරමුණු වලින් නිදහස් වෙනවා නම් ඒක උපේක්ෂා සහගත වෙනවා. ආස්වාසයත් කෙටි වෙනවා, ප්‍රාස්වාසයත් කෙටි වෙනවා. මෙන්න මේ කාරණාවට සිත එකඟ කරගෙන ධම්මාරම්මණයක් හිතට නංවාගෙන මම භාවනා කරනවා කියන අදහසට එන්නේ නැතුව හේතුන්ගෙන් හටගෙන නිරුද්ධ වෙන ධර්මයක් විදිහට නුවණින් භාවනාවේ යෙදෙනවා. ඒක විපස්සනා භාවනාවට හරව ගන්න තියෙන ක්‍රමය. ඊළඟ කාරණාව තමයි මේ ආනාපාන සති භාවනාව තුළ පැහැදිලි කරන්නේ සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති, සබ්බකාය පටිසංවේදී පස්ස සිස්සාමීති සික්ඛති. මේ සියලු කය දැනගෙන භාවනාවේ යෙදෙන්න, සියලු කය දැනගෙන يعني සියලු ආස්වාස කය, ප්‍රාස්වාස කය, ආස්වාසයත් සමග මේ සිරුරේ සෑම අංශුවක්ම හට ගැනීමත්, ඒ වගේම ප්‍රාස්වාසයත් සමග සෑම අංශුවකම යම් නිරුද්ධ ස්වභාවයකටපත් වීමත් දැන භාවනාවේ යෙදෙන්න කියලා අනුශාසනා කරලා තියෙනවා. මේක පින්වතුනි අර වායෝ ධාතුව පිළිබඳව අපි කෙටියෙන් සඳහන් කරපු තැනට තව ටිකක් එකතු කරනවා නම්, අපි ආස්වාසයක් ගත්තහම මේ ආස්වාසය පෙනහැල්ලේදී සූක්ෂම ලේ ධාතුවට හමු වෙනකොට ඒ ඇති වෙන සංයෝගයෙන්
මේ ශරීරයේ සීතල අතට හැරෙන එක වළක්වලා උණුසුම් ස්වභාවයක් ඇති කරනවා. මේකට කියනවා රූප ජීවිතේන්ද්‍රිය කියලා. ඒ වගේම ඒ වෙලාවේදී ඇති වෙන ශක්තිය ඒකට තමයි සිත සිතවිලි පහළ වෙන්නේ. ඒකට කියනවා නාම ජීවිතේන්ද්‍රිය කියලා. ඒ වෙලාවේදී ඇති වෙන වායෝ ධාතුව තමයි අර වැඩ හයකට යෙදෙන්නේ. අපි මුලින් කෙටියෙන් මතක් කරේ එක්කා ඔක්කාරයට එන්න, ආහාර ජීර්ණය වෙන්න, ඉන්ද්‍රිය අතරත පීඩනය, ශරීර අභ්‍යන්තරයේ පීඩනය රැකෙන්න, ආහාර දිරවන්න, ඒ වගේම ආහාර දිරුව ආහාර ඒවා ඒ තැන්වලට මල මුත්‍රා ආදී විදියට තල්ලු කරන්න, ඊළඟට ලේ ගමන් කරන්න අංගමංගානුසාරී වාත කියලා දක්වලා තියෙන එක. ඒතර මේ ලේ ගමන් කරනකොට ඒ හැම තැනකම ඉන්ද්‍රිය වර්ධනය, දිරපු අංශු නැවත රැගෙන යෑම, ඒ වගේම දිරපු අංශු නැවත නැවත සකස් වීම, මේ කියන ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. දැන් එහෙම අංගමංගානුසාරී වාතයෙන් ලේ ගමන් කරගෙන පෙනහැල්ලට එනකොට, හදවත හරහා පෙනහැල්ලට එනකොට ප්‍රාශ්වාස වාතයෙන් අර දිරපු කොටස්, කිලුටු කොටස් ඉවත් වෙලා යනවා. නැවතත් පිරිසුදු ලේ ධාතුවට ආයිත් ආශ්වාසයක් හමු වෙනවා. කියන්නේ අර ගිනි සිලුවක එක ගිනි සිලුවක් නැති වෙන්නේ තව ගිනි සිලුවක් ඇති වෙන්න පසුබිම සකස් කරලා. හැම නිතරම ගිනි සිලුවක් එකක් හටගෙන එකක් නිරුද්ධ වෙනවා. මෙන්න මේ විදිහට ආශ්වාසයක් ගානේ මේ ශරීරේ සෑම අංශුවක්ම හටගෙන නිරුද්ධ වෙනවා. ඒතර සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති කියන මේ කාරණාවේදී මේ භාවනාව යෙදෙනකොට මේ මුළු සිරුරම තමාට අයිති නොවන එකක් බව නිරන්තරයෙන්ම මේ හට ගැනීමත් උදය, ඒ වගේම වැය නිරෝධයත් දකිමින් භාවනා කරනවා. ඊළඟ කාරණාවේදී පස්සම් බයං කාය සංකාරං අස්ස සිස්සාමීති සික්ඛති, පස්සම් බයං කාය සංකාරං පස්ස සිස්සාමීති සික්ඛති. නැවත නැවතත් මේ විදිහටම හික්මවමින් භාවනාවෙහි යෙදෙනවා. තර ආස්වාස ප්‍රාස්වාසය කියන්නේ ඒකෙන් ඒ ක්‍රියාව අවසන් වෙන විදිහ දක්න. ආස්වාසය ආස්වාසයෙන් අවසන් වෙනවා, ප්‍රාස්වාසය ප්‍රාස්වාසයෙන් අවසන් වෙනවා. මේ කය මමයේ මගේ කියලා ගන්නෙ නෑ. ඒ වගේම හිතත් මමයේ මගේ කියලා ගන්නෙ නෑ. දැන් හිතට නංවාගෙන තියෙන්නේ ආස්වාස වීමත් ප්‍රාස්වාස වීමත් මේ වෙනකොට. මමත්වයෙන් තොරව භාවනාවෙහි යෙදෙනවා. අන්න ඒ වෙලාවට අර හේතුන්ගෙන් හටගෙන නිරුද්ධ වෙනවා කියන දැකීම නිසා හිතට තියෙන බරගතිය අඩු වෙවි යනවා. ඒ නිසා ඇතිවෙන සැපය, ප්‍රීතිය එක දක්වලා තියෙනවා පීති පටිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති. ප්‍රීති පටිසංවේදී පස්ස සිස්සාමීති සික්ඛති. සුඛ පටිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති. සුඛ පටිසංවේදී පස්ස සිස්සාමීති සික්ඛති. ඒතර ප්‍රීතියත් සුඛයත් අත්දැකීමින් ආස්වාස කරනවා, ප්‍රාස්වාස කරනවා. ඊළඟ කාරණාව තමයි චිත්ත පටිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති. ඒ හටගන්න සිත් හැම සිතක්ම හටගෙන නිරුද්ධ වීම දකිනවා. චිත්ත පටිසංවේදී පස්ස සිස්සාමීති සික්ඛති. ඊළඟට නිරාමිස ප්‍රීතියක් දැනෙනවා මේ විදිහට භාවනාව යෙදෙනකොට. අභිප්පමෝදයං චිත්තං අස්ස සිස්සාමීති සික්ඛති. අභිප්පමෝදයං චිත්තං පස්ස සිස්සාමීති සික්ඛති කියලා එක දක්වලා තියෙනවා. ඊළඟට මේ ගත්ත අරමුණට, භාවනා අරමුණට දිගින් දිගටම සිත එකඟ වෙන නිසා ඒකට කියනවා සමාදහං චිත්තං අස්ස සිස්සාමීති සික්ඛති. සමාදහං චිත්තං පස්ස සිස්සාමීති සික්ඛති. හැම ආස්වාසයක් ප්‍රාස්වාසයක් ගානෙම සිත එකඟ කරවමින් භාවනාවෙහි යෙදෙනවා. ඊළඟට විමෝචයං චිත්තං අස්ස සිස්සාමීති සික්ඛති. විමෝචයං චිත්තං පස්ස සිස්සාමීති. සිත කෙලෙසුන්ගෙන් මුදවමින් භාවනාවෙහි යෙදෙනවා. එතකොට මේ ආස්වාසය දැනගන්නා වූ හිත හටගෙන නැති වෙන ආකාරය දකින්න නිසා අනිච්චානුපස්සී අස්ස සිස්සාමීති සික්ඛති. අනිත්‍ය දකිමින් භාවනාව යෙදෙනවා. අනිච්චානුපස්සී පස්ස සිස්සාමීති සික්ඛති. අනිත්‍ය දකිනවා.
ඊළඟට විරාගානුපස්සී අස්ස සිස්සාමීති සික්කති විරාගානුපස්සී පස්ස සිස්සාමීති සික්කති. සිත නොඅලවමින් ඒ කියන්නේ හටගන්න සිත නොඇලෙමින් භාවනාවට යොමු වීමේ හැකියාව ඇති වෙනවා. ඊළඟට හටගන්න සිත නිරෝධය දකින්න නිසා නිරෝධානුපස්සී අස්ස සිස්සාමීති සික්කති නිරෝධානුපස්සී පස්ස සිස්සාමීති සික්කති. නිරෝධය දකිමින් භාවනා යෙදෙනවා. අවසාන කාරණාව තමයි පටිනිස්සග්ගානුපස්සී අස්ස සිස්සාමීති සික්කති පටිනිස්සග්ගානුපස්සී පස්ස සිස්සාමීති සික්කති. අත්හරිමින් භාවනාවේ යෙදෙනවා. දැන් රාහුල හාමුදුරන්ට මේ ආනාපාන සති භාවනාවට අදාළ කොටස් 16ක් මේ සූත්‍රයේ දක්වලා තියෙනවා. මේ කාරණා ටික පිළිවෙලට අපිට භාවනා යොදව ගන්න පුළුවන් නම් අන්න අර නিত্য සුඛ ආත්මයි කියලා ගන්න අදහසින් බැහැර වෙලා අනිත්‍ය වැටහිලා දුක පිළිබඳව නුවණක් ඇති වෙලා සෑම දෙයක්ම සියලු ධර්මයෝ අනාත්මයි කියන අවබෝධය ඇති වෙනවා. සියලු ධර්මයෝ අනාත්මයි කියලා අවබෝධ කරගත්ත තැන තමයි නිවන් සාක්ෂාත් වෙන තැන. ඒ නිසා සියලු සංයෝජනයන් ක්ෂය කොට සියලු අනුශය ධර්මයන් සිඳ දමා උතුම් අරහත්ත්වයට පත්වන්නට අවශ්‍ය මාර්ගය තමයි මේ දේශනා කළා තියෙන්නේ. එතකොට දැන් බලන්න පින්වතුනි මේ සූත්‍රයේ පුරාවටම දේශනා කළා තියෙන්නේ පිළිවෙලට භාවනාවෙහි යෙදෙන ක්‍රමයක්. පඨවිය පිළිබඳව, ආපෝ පිළිබඳව, තේජෝ පිළිබඳව, වායෝ පිළිබඳව, ආකාශ පිළිබඳව. එතන භාවනාවේ යෙදෙන කර්මස්ථාන නැත්නම් පිළිවෙල පහක් දේශනා කළා තියෙනවා. මෙත්තා භාවනාව, කරුණා භාවනාව, මුදිතා භාවනාව, උපේක්ඛා භාවනාව, අසුභ භාවනාව, අනිච්ච භාවනාව. තවත් භාවනා 6ක්. ඊළඟට අවසානයේ තමයි ආනාපාන සති භාවනාව වඩා. ආනාපාන සති භාවනාවේ කොටස් 16ක් තියෙනවා. පියවරවල් 16ක් පැහැදිලි කරලා තියෙනවා. ආනාපාන සති භාවනාව මුලින් සමත භාවනාවක් විදිහට. ඒ කියන්නේ සිත එකඟ කරගන්න අරමුණක් හිතට නංවාගෙන භාවනාවෙහි යෙදෙනවා. ප්‍රථම ධානය, ဒုတိ ය ධානය, චතුර්ථ ධානය, පංචම ධානය ආදී පිළිවෙලට දක්වලා තියෙනවා. යොමු වෙනකොටම ධානයකට සමවදින්න පුළුවන්කම තියෙනවා පංච නීවරණ ධර්මයන් යටපත් කරලා. හැබැයි එතන පුද්ගල භාවයක් තියෙන නිසා පුද්ගල භාවයෙන් නිදහස් වෙන භාවනාවක්. ඒක කියනවා විදර්ශනා භාවනාව කියලා. නේතං මම නේතෝ හමස්මි. මේ මම නොවේ, මාගේ ආත්මය නොවේ. මේ කිසිවක් මමය මගේ කියලා ගන්න බෑ. හැබැයි හේතුන්ගෙන් හටගන්නා වූ ධර්මයක් කියලා අවබෝධ කරගන්න. මෙන්න මෙහෙම අවබෝධ කරපු කෙනාට මේ ලෝකේ ජීවත් වෙනකොට පින්වතුනි අර අටලෝ දහමින් කම්පා වෙන්නේ නැහැ. මේ දේවල් මේ විදිහට නේද සිද්ධ වෙන්නේ කියලා. එතකොට කිසිදු හිතට දුකක් වෙහෙසක් ඇති වෙන්නේ නැහැ. අපේ හිතට චිත්ත පීඩා දුක් වෙහෙස මේවා ඇති වෙන්නේ අනුබෝධය නිසා. ඒ කියන්නේ මම කියන අදහස නිසා. මම කියන අදහසෙන් තොර වෙනකොට අවබෝධ වෙනකොට අන්න අර අපිට තියෙන බර සම්පූර්ණම බැහැර වෙලා යනවා. කොහොම සැහැල්ලු නිදහස් ජීවිතයක් ගත කරන නිවන් අවබෝධ කරන මාවතේ හැසිරෙන නිවන කරා යොමු වෙන වටිනා ජීවිතයක් ගත කරන කෙනෙක් බවට පත් වෙනවා. අපේ ජීවිත අවසන් වෙනකොට කොහොම සිතට කිසිඳ වෙලාවක දිරීම නිසා හෝ ලෙඩවීම නිසා හෝ මහලු වීම නිසා හෝ මරණයටපත් වීම නිසා හෝ දුකක් වෙන්නේ නැහැ. ඇයි අපි මුල සිටම හේතුවක් ඵලයක් නිරෝධයක් කියන කාරණාව වඩලා තිබුණා. බඩගින්නක් ඇති වෙනකොට කුසෙහි ආහාර නැතිවීමේ හේතුවේ ඵලයක් විදිහට හිතට දුක් වේදනාවක් හටගන්නවා. සිතට භාවිත වෙලා පුරුදු වෙලා තියෙන විදිහට ආහාර ලබා ගන්නවා. එහෙනම් මම ආහාර ගත්ත නෙවෙයි. මගේ බඩගින්නට ආහාර ගත්ත වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ශරීරය සුද්ධ පවිත්‍ර කරන වෙලාවට ඒ ආකාරයෙන්ම හේතුවත් ඵලයක් නිරෝධයක් දකිනවා. හැම අවස්ථාවකදීම මේ අවබෝධය තියෙනවා නම් එතනින් පස්සේ කිසි විටක
මුලා වීමක් සිද්ධ වෙන්නේ නැහැ. අන්න බුදුරජාන් වහන්සේ රාහුල හාමුදුරන්ට අවසානයේ පැහැදිලි කරනවා ඒවං භාවිතායකෝ රාහුල ආනාපාන සතියා ඒවං බහුලීකතාය යේපිතේ චරිමකා අස්සාස පස්සාසා තේපි විදිතාව නිරුද්ධන්තිනෝ අවිතාති කියලා දක්වලා තියෙනවා. රාහුලය මේ විදියට භාවනාවෙහි යෙදුනොත් එයාගේ ජීවිතයේ අවසාන ආස්වාස ප්‍රාස්වාසයත් මුලා නොවි සිහියෙන්ම වන්නේ කියලා දේශනා කළා. ඒ කියන්නේ හැම ආස්වාස ප්‍රාස්වාසයක් පිළිබඳවම සිහිය පිහිටලා තියෙනවා. එච්චරට සිත දියුණු වෙලා තියෙනවා. අන්න එහෙමනම් මුලා නොවේ කලුරිය කරන්න නොමුලාව කලුරිය කරනවා කියන තැනට පත්වන්න මේ හැම භාවනා මාර්ගයක්ම පිළිවෙලට පියවරින් පියවර අපට උපකාරවත් වෙනවා. ඒ නිසා පින්වතුනි මේ මහා රාහුලවාද සූත්‍රය නැවත ශ්‍රවණය කරන්න ඒකේ දක්වලා තියෙන පිළිවෙලට එකින් එක අපිට භාවනාවේ යෙදෙන්න පුළුවන්. අපේ ඉන්ද්‍රිය ධර්ම මෝරණ තැනට ඉන්ද්‍රිය ධර්ම වැඩෙන තැනට මේ භාවනාව උපයෝගී කරගන්න පුළුවන්. ඉතින් අද දවසේ සූත්‍රයේ පුරාවටම අපිට ඒ කාරණා තමයි සාකච්ඡා කරන්නට අවස්ථාව ලැබුණේ. ඒ නිසා අද දවසේ ධර්ම දේශනාව මෙතනින් સમાપ્ત කිරීමට අපි බලාපොරොත්තු වෙන්නේ. මේ කාරණා සිහි තබාගෙන ජීවිතේ ප්‍රායෝගික කරගෙන උතුම් ධර්ම මාර්ගයෙන් මේ ජීවිතවලදීම අවබෝධය ඇති කර ගැනීමට සෑම දිනාටම වාසනාව ශක්තිය උදා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු ලබනවා. අද දවසේ දහමට යොමු වීමෙන් සද්ධර්මය ශ්‍රවණය කර ගැනීමෙන් රැස් කරගත්තා වූ පුණ්‍ය ශක්තිය සියලු දෙවියන් අනුමෝදන් වේවා. දෙවියන්ගේ ආරක්ෂාව සෑම දිනාටම ලැබේවා. ඒ වගේම අද දවසේ දේශනාවෙහි දායකත්වයේ දරන සම්පත් මහවිතාන මහත්මයාගේ නිශාමිනී සුබසිංහ නෝන මහත්මියගේ පාර්ශවලින් මිය ගියපු උපාලි සුබසිංහ පියතුමත් MD ආර්යදාස පියතුමත් මේ පින් අනුමෝදන් වේවා. සසර ජීවිත වාසනාවන්ත කරගනීවා. කල්යාණ මිත්‍ර ආශ්‍රයයන් සලසාගෙන උතුම් නිවන් සාක්ෂාත් කරගනිත්වා. ඒ වගේම අනුලා ඒකනායක මෑණියනුත් ඒ අමරාවති මෑණියනුත් අපි ආශිර්වාද පිණිස සිහිපත් කරනවා. මේ දෙපළට නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ පිණිස මේ පින්කමේ පුණ්‍ය ශක්තිය උපනිශ්‍රේ වේවා. සෑමගේ මේ ජීවිත වාසනාවන්ත වේවා. සෑමගේ පරලෝක ජීවිත තවත් සුගතිගාමී වේවා. සෑම දිනාටම නිවන් සාක්ෂාත් කර ගැනීම පිණිස මේ ධර්ම දේශනාවත් උපනිශ්‍රේ වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. සෑම දිනකටම තෙරුවන් සරණයි.